ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයේ ඉගෙන ගන්න අප ස්ථිර අධිෂ්ඨානයකට පැමිණෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. ඔබ අපි කාටත් නොයෙකුත් බලාපොරොත්තු අරමුණු මේ ජීවිතය තුළදී ඉපදිලා තියෙන්න පුළුවන්. ධර්මයේ නැති කලක, ධර්මය අහන්ට නොලැබෙන කලක ඒ බලාපොරොත්තු වලට වටිනාකමක් තියෙනවා. නමුත් ධර්මය අහන කලක, ධර්මය තිබෙන කලක ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරවන අන් කිසිම බලාපොරොත්තුවකට හොඳ වටිනාකමක් ලබා නොදිය යුතුයි. ධර්ම අවබෝධ කිරීම කියන ඉලක්කය සියලු බලාපොරොත්තු අතර අග්‍ර දේ බවට පත් කරගත යුතුයි. ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රධාන පරමාර්ථය, ප්‍රධාන ඉලක්කය බවට පත් කරගත යුතුයි. එහෙම නොවුනොත් අපේ ජීවිතයේ හිස් දෙයක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේ අර්ථයක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒක නොදක, ඒක පිළි නොගෙන අතහැරගත් අය බවට පත් වෙනවා. දෙවියන්, බඹුන්, මිනිසුන් කිසිවෙක් එහෙම කෙනෙක් නොවැනැත්තෙක් විදිහට සලකන්නේ නැහැ. එහෙම කෙනෙකුට ප්‍රශංසා කරන්නේ නැහැ. ඒ නිසා අපි මෙතෙක් අප තුළ ගොඩනැගුණු, අපි උපදවගත්තා වූ සීල බලාපොරොත්තු, සීල කල්පනා, සීල අපේක්ෂා දෙවෙනි කරගෙන ආර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම ප්‍රධාන ඉලක්කය බවට පත් කරගත යුතුයි. සසරේ බොහෝ කලක් දුක් විඳින්න අපට එන්න සිද්ධ වුණේ ආර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා බව අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම ඉගෙනගෙන තියෙනවා. සසරේ ඒසා දීර්ඝ කාලයක් අපට එන්න සිදුුනේ ආර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. බැඳි බැඳි දුක් විඳිමින් සසරේ යනවා. සසරේ ගමන් කරනවා. ආර්ය සත්‍ය අවබෝධ නොකර කෙනා බැඳෙනවා. එයාට බැඳීමෙන් නිදහස් වෙන්න බෑ. ඒක ස්වභාවයක්. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනා තමයි බැඳීමෙන් නිදහස් වෙන්නේ. බැඳීමක් තුළ සිටින තාක් දුකක් තියෙනවා. යමකට බැඳුනොත් ඒ බැඳීම නිසා දුක හට ගන්නවා. ඒ නිසා අපි දුකෙන් නිදහස් වෙන්න නම් ආර්ය සත්‍ය තේරුම් අරගෙන ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ජීවුණු කැමැත්තක්, බලවත් කැමැත්තක්, අදිෂ්ඨානයක් අපේ ජීවිතය තුළ අපි හිතාමතා උපදව ගන්න ඕන. ඉබේ ඇති වෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක බලෙන් උපදවන්න බෑ. අපි තේරුම් අරගෙන කල්පනා කළා ආර්ය සත්‍ය අවබෝධය ගැන උනන්දුවක්, කැමැත්තක්, ජීවුණු කැමැත්තක් ඇති කර ගන්න ඕන. ඒ විදිහේ කැමැත්තක් ඇති කර ගන්න පුළුවන් වුණොත් බැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන්. බැඳීම් වලින් නිදහස් වෙන්න අපිට පුළුවන්. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස කැමැත්තක් නැත්තම් බැඳීම් වලින් නිදහස් වෙන්න බෑ. බැඳිලා යන එක ස්වභාවයක්. ආර්ය සත්‍ය අවබෝධයට කැමැත්ත නැති කෙනා බැඳිලා යනවා. ඒක ස්වභාවයක්. බැඳෙන ස්වභාවය දැන් අප තුළ සකස් වෙලා තියෙනවා. බැඳෙන ස්වභාවය තියෙනවා. බැඳෙන ස්වභාවය තුළ ඉන්න තාක් බැඳෙනවා. බැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස තියුණු කැමැත්තක් අප තුළ ඉපදලා තියෙනවා. එහෙම කැමැත්තක් නැත්තම් අපේ සිත බැඳෙනවා. ඇහැට බැඳෙනවා, ඇහැට පෙනෙන රූපයට බැඳෙනවා, කනට බැඳෙනවා, කනට ඇහෙන ශබ්දයට බැඳෙනවා, නාසයට බැඳෙනවා, නාසයට දැනෙන ගඳ සුවඳට බැඳෙනවා, දිවට බැඳෙනවා,
දිවට දෙන රසයට බැඳිනවා. කයට බැඳිනවා. කයට දෙන පහසට බැඳිනවා. සිතට බැඳිනවා. සිතට දැනෙන අරමුණු වලටත් බැඳිනවා. ඒක වළක්වා ගන්නට නම් ඒ විදිහට බැඳුනොත් මොකද වෙන්නේ? ඒ විදිහට බැඳුනොත් දුක හට ගන්නවා. බැඳුනොත් දුක හට ගන්නවා. ඒක වළක්වන්න බෑ. බැඳීමක් ඇති වුණා නම් දුක හට ගන්නවා. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් නොබැඳී ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නොබැඳින්න ඕනේ. නොබැඳී සිටියොත් දුක හට ගන්නෑ නැහැ. එහෙනම් අපි නොබැඳී ඉන්න නම් එකම එක පිළියමයි තියෙන්නේ. මොකක්ද ඒ පිළියම? ආර්ය සත්‍ය අවබෝධයට තියුණු කැමැත්තක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් අපිටම තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ බැඳිලා ගිහිල්ලා ඉවරයි. බැඳුනන් පස්සේ අපිට බැඳුනා කියලා තේරෙන්නේ දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොටත් බැඳුනා කියලා තේරෙන්නේ නැහැ. බැඳෙන ස්වභාවය හරි පුදුමයි. අපිට ඒක හිතාගන්න හරි පුදුමයි. දැන් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා ස්ත්‍රිය පුරුෂයාට බැඳෙනවා. පුරුෂයා ස්ත්‍රියට බැඳෙනවා. ඒක ස්වභාවයක්. පුරුෂයා ස්ත්‍රීගේ රූපයට බැඳෙනවා. පුරුෂයා ස්ත්‍රීගේ ඇඳීමට බැඳෙනවා. ස්ත්‍රියක් අඬනකොට ඒ ඇඳීමට පුරුෂයා බැඳෙනවා. ස්ත්‍රීගේ රූපයට පුරුෂයා බැඳෙනවා. ඒක ස්වභාවයක්. ස්ත්‍රිය අඬනකොට ඒ ඇඳීම මුල් වෙලා ස්ත්‍රියට පුරුෂයා බැඳෙනවා. ඒක ස්වභාවයක්. ස්ත්‍රියක් සිනහ වෙනකොට හිනහ වෙනකොට ඒ හිනහව මුල් වෙලා පුරුෂයා ස්ත්‍රීට බැඳිලා යනවා. ඒක ස්වභාවයක්. ස්ත්‍රියක් කතා කරනකොට ඒ කතා ස්වභාවය මුල් කරගෙන පුරුෂයා ස්ත්‍රීට බැඳිලා යනවා. ඒක ස්වභාවයක්. ඊළඟට ස්ත්‍රිය ගීත කියනකොට කවි කියනකොට ඒ ගායනයේ මුල් වෙලත් ස්ත්‍රියට පුරුෂයා බැඳිලා යනවා. ඒක ස්වභාවයක්. ඊළඟට ස්ත්‍රියගේ යම් ආකල්ප මුල් කරගෙන පුරුෂයා ස්ත්‍රීට බැඳිලා යනවා. ඒක ස්වභාවයක්. ඊළඟට ස්ත්‍රිය විසින් යම් තෑගි භෝග දෙනවා. ඒතර ඒ තෑගි භෝග මුල් කරගෙන ස්ත්‍රීට බැඳිලා යනවා පුරුෂයා. ඒක ස්වභාවයක්. ඊළඟට පහස මුල් වෙලත් ස්ත්‍රියට බැඳිලා යනවා පුරුෂයා. ඒක ස්වභාවයක්. රූපයට ස්ත්‍රී ඇඬුවොත් ඒ ඇඬීමට ස්ත්‍රී බැඳිලා යනවා. පුරුෂයා කතා කරනකොට ඒ කතාව මුල් කරගෙන ස්ත්‍රිය පුරුෂයාට බැඳිලා යනවා. ඊළඟට පුරුෂයා ගීත ගායනා කරනකොට ගායනයේ මුල් කරගෙන කවි සින්දු කියනකොට ඒක මුල් වෙලත් ස්ත්‍රිය පුරුෂයාට බැඳිලා යනවා. ඊට පස්සේ යම් ආකල්ප මුල් කරගෙන ස්ත්‍රිය පුරුෂයාට බැඳිලා යනවා. ඊළඟට තෑගි භෝග දෙනකොට පුරුෂයා ස්ත්‍රියට තෑගි භෝග දෙනකොට ඒ තෑගි භෝග මුල් කරගෙන ස්ත්‍රිය පුරුෂයාට බැඳිලා යනවා. ඊළඟට පහස මුල් කරගෙන යම් පහසක් ලැබුණාම ඒ පහස හේතු කරගෙනත් ස්ත්‍රී පුරුෂයාට බැඳිලා යනවා. බලන්න බැඳිලා යන විදිහවල් හිතා ගන්න අමාරු. ඉතින් මේ වගේ විවිධ විදිහට බැඳෙනකොට ඒ බැඳීමකින් බේරෙන එක නොබැඳී සිටීම ලෙහෙසිද? නොබැඳී සිටීම අමාරුයි. අමාරුයි කියලා කියන්නේ බෑ කියන එක නෙමෙයි. පුළුවන්. නමුත් ඒක ලෙහෙසි දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම නම් මෙයාගේ රූපෙට බැඳෙන්නේ නැහැ කියලා. රූපෙට නොබැඳින්න කෙනා අඬනකොට බැඳිලා යනවා. ස්ත්‍රියත් බැඳෙනවා පුරුෂයාත් බැඳෙනවා. ස්ත්‍රියක් ඇඬුවොත් පුරුෂයා බැඳෙනවා. අය ඇඬුව මුල් වෙලා පුරුෂයා අඬනකොට ස්ත්‍රිය බැඳිලා යනවා. ඒ බැඳෙන විදියක්. හිනහව මුල් කරත් බැඳෙනවා. කතාව මුල් වෙලා බැඳිලා යනවා. ආකල්ප මුල් වෙලත් බැඳිලා යනවා. අපිට ඒව තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ඉතා අමාරුයි. දැන් සමහර අය ඉන්නවා බැඳෙනවා හරි අහිංසක කෙනා. හරි අහිංසකයි කියලා බැඳිලා යනවා. හරි නිහතමානී
කියලා බැඳිලා යනවා. හරි කීකරුයි කියලා බැඳිලා යනවා. කිසි උඩඟුකමක් නැහැ කියලා ඒ ආකල්පෙට බැඳිලා යනවා. ඒ වගේ එහෙම නැත්තම් හිතනවා මේ හරීම සංවරශීලී ඇඳුම් අඳින්නේ කියලා බැඳිලා යනවා. කවදාවත් සැරෙන් කතා කරලා නැහැ කියලා බැඳිලා යනවා. දෙමාපියන්ට පුදුම ආදරයක් තියෙන. ගරු කරන වැඩිහිටියන් හරියට ගරු කරනවා කියලා බැඳිලා යනවා. හරි යටහත් පහත් ගති තියෙන්නේ කියලා බැඳිලා යනවා. පුදුම ජාතික හැඟීමක් තියෙන කියලා බැඳිලා යනවා. ධර්මයට පුදුම ලැබියාවක් තියෙන්නේ. කතා කරොත් බණ පදයක් කියන්නේ කියලා බැඳිලා යනවා. එයා නම් හරියට භාවනා කරන කෙනෙක් කියලා බැඳිලා යනවා. කියන විදිහට එයාට සමාධිය වඩන කෙනෙක් කියලා බැඳිලා යනවා. එයාට පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ කියලා බැඳිලා යනවා. බැඳෙන ස්වභාවය තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න පුළුවන් නම් නොබැඳී ඉන්නව නේද? ඈ? තේරුම් ගන්න බෑ. ඇයි මේ බැඳෙන ස්වභාවය තේරුම් ගන්නට බැරි? සිත මුලාවක ඉන්නේ. සිත මුලාවක ඉන්නේ. හරි කියලා වැරදි දේ තේරුම්. වැරදි දේ හරි කියලා අපි පිළිගන්න. ඒ නිසා අපිට බැඳෙන ස්වභාවය තේරුම් ගන්න බෑ. ඉතින් බැඳෙන ස්වභාවය තේරුම් ගන්නට බැරුව නොබැඳී ඉන්න බෑ. බැඳිලා යනවා. බැඳිලා ගියන් පස්සේ දුක් පීඩා හට ගන්නවා. ඒ නිසා අපිට මේ දුකින් නිදහස් වෙන්න අපිට තියෙන එකම එක විදිහයි. ඒ තමයි ආර්ය සත්‍ය අවබෝධය පිළිබඳ ජීවුණු කැමැත්තක් අපි ඇති කර ගන්නට ඕන. එහෙම නැත්නම් අපිම දන්නේ බැඳිලා යනවා. බැඳිලා ගියන් පස්සේ මහා දුක් ගොඩකට වැටිලා දුකසේ ඉන්න වෙනවා. ආ ධර්මයක් දන්නවා. ධර්මයක් කතා කරනවා. බැඳිලා යනවා. ඉතින් බැඳිලා යන ගොඩක් කට්ටිය සමහර ධර්මයේ කතා කර කර ඉන්නේ. ධර්මයේ කතා කර කර ධර්මයේ හැසිරෙන ධර්මයේ සමහර යම් යම් පිංකම් කරනවා. ඒ වගේ දේ කරමින් තමයි ඉන්නේ. දන්නේම නැහැ බැඳිලා ගිහිල්ලා. ඒකට හේතුව මොකද්ද? ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස තියුණු කැමැත්තක් නැතිකම. ආර්ය සත්‍ය අවබෝධයේ පිළිබඳ තියුණු කැමැත්තක් තිබුණා නම් අනිකුත් කැමැති වීම දුර්වල වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයේ පිළිබඳ තියුණු කැමැත්තක් නැත්නම් අනිකුත් කැමැති වීම බලවත් වෙනවා. ඒතර ඒ කැමැත්ත මුලලා නොයිකුත් විදිහට බැඳිලා යනවා. ඒතර අපි කොහොම හරි උත්සාහ කළ යුත්තේ කොහොමද? එතකොට ආර්ය සත්‍ය අවබෝධය පිළිබඳ තියුණු කැමැත්තක් ඇති කර ගන්නට. ආර්ය සත්‍ය අවබෝධය පිළිබඳ තියුණු කැමැත්තක් ඇති වෙන්න නම් ඇති කර ගන්නට නම් ඒ භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා අපි තේරුම් ගන්න ඕන. අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්ම ශ්‍රවණය කරනකොට එහෙම නැත්නම් ධර්මයේ කතා කරනකොට ධර්මයේ හැසිරෙනකොට ඒ හැම වෙලාවකදීම අපි උත්සාහ කළ යුත්තේ කුමක්ද? භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා තේරුම් ගන්නයි. භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා තේරුම් ගත්තොත් අපේ සිත පහදිනවා ඒ සත්‍යයට. ඒ සත්‍ය කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් බලවත් පැහැදීමක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපේ සිත ඒ සත්‍ය අවබෝධයේ පිණිස නැමෙනවා. සත්‍ය අවබෝධයට හිත නැමුණොත් අනිකුත් ආසාවන් පිණිස හිත බැඳිලා යන්නේක නැති වෙනවා. අඩු වෙනවා. ඒ නිසා ආර්ය සත්‍ය අවබෝධයේ පිළිබඳ ජීවුණු කැමැත්තක් ඇති කරගන්න අපි වෑයම් කළ යුතුයි. කොහොමද ඒ සඳහා කටයුතු කරන් තියෙන්නේ? භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා අපි ඉගෙන ගන්න ඕන. තේරුම් ගන්න ඕන. කොහොමද භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා අපි තේරුම් ගන්නෙ? ඒක ලේසියිද? ඒක තමයි අමාරුම දේ. භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළ තේරුම් ගන්න අපිට අමාරුයි. ඒක තේරුම් ගත්තොත් අපේ සිතේ සත්‍ය අවබෝධයේ පිණිස සිත කැමති වෙනවා. සිත පහදිනවා. පහදිනවා කියන්නේ ඒකයි. කැමති වෙනවා අවබෝධයේ පිණිස. සත්‍ය දේශනා කළා කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ ජීවිතය තුලින්. අපේ ජීවිතය තුලින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ.
භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා. කුමක්ද භාගතුන් වහන්සේ වදාලා සත්‍ය? මේක තමයි අපිට තේරුම් ගන්න අමාරු දෙය. භාගතුන් වහන්සේ කියා දෙනවා ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. මේ විදිහට භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කරනවා. සත්‍ය ප්‍රකාශ කරනවා. අපි උත්සාහ කළ යුතුයි ධර්ම ඉගෙන ගනිද්දී භාගතුන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා තේරුම් ගන්න. යම් මොහොතක අපට තේරුණොත් භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා, අපේ සිත කැමති වෙනවා ඒ සත්‍ය අවබෝධ කරගන්න. අන්න එතකොට අපිට බැඳිලා යන ස්වභාවයන්ගෙන් නිදහස් වෙන්න ක්‍රමක්‍රමයෙන් පුළුවන්කම ලැබෙනවා. භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගන්න තියෙන්නේ ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට ගලපා බැලීමෙන්. භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයට ගලපා බැලීම තමයි අමාරුම කටයුත්ත. ඒ ධර්මයේ ජීවිතයට ගලපලා බැලීම අමාරුයි. අන්නේ අමාරු කටයුතු අපි කළොත් ධර්ම අවබෝධයට හිත නැමෙනවා. ඊට පස්සේ අපිට ලොකු අමාරුවක් නැහැ. දැන් බලන්න භාගතුන් වහන්සේ අපට කියා දෙනවා වයසට යෑම දුකයි කියලා. ඒ වයසට යෑම ගැන විස්තර කරනවා අපිට. නේද? කෙස් පැහෙන එක, දත් දිරලා කැඩෙන එක, මේ විදිහට වයසට යෑම විස්තර කරනවා. අපිට මේක ලේසියද අපේ ජීවිතේට ගලපන්න? ගලපන්න අමාරුයි. අපට හිතෙනවද අපි වයසට යනවා කියලා? අපේ කෙස් ටික පැහෙනවා කියලා අපට හිතෙන්නේ නැහැ. දත් ටික දිරලා කැඩෙනවා කියලා අපට හිතෙන්නේ නැහැ. අපට හිතෙන්නේම මේ ලස්සන දිගටම තියෙනවා. හැම මොහොතෙදීම තියෙන ස්වභාවය ලස්සනයි කියලා හිතෙනවා. තියෙන ස්වභාවය ප්‍රියයි කියලා හිතෙනවා. ඒක වෙනස් වෙලා යනවා කියලා හිතෙන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ ජීවිතේ ගලපලා බැලීම අමාරුයි කියලා කියන්නේ. අන්නේ අමාරු කටයුත්ත කරන්න උත්සාහ කරන්න. යම් වෙලාවක අපට තේරුනොත් භාගතුන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා. ආන්ගේ මොහොතේ පටන් ධර්මයේ කිරි පැහැදීම සිතේ පිහිටනවා. ඒ සත්‍ය අවබෝධයට සිත කැමති වෙනවා. ඒ නිසා දුකට අයිති ධර්මයන් නිරන්තරයෙන් ජීවිතයට ගලපා බලන්න උත්සාහ කරන්න. ජීවිතයේ තුල ඒ දුකට අයිති ධර්මයන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ විදිහට ඒ ධර්මය අපේ ජීවිතය තුළ තේරුම් ගන්න උත්සාහ කිරීම නිරන්තරයෙන් හැමදාම කළ යුතු එකක්. උත්සාහ කරන්න ඒකට. ඒ සඳහා විවේකයක් ලැබෙනකන් ඉන්න එපා. රැකියාවෙන් විශ්‍රාම අරගෙන මම මේ ධර්මයේ පුරුදු කරනවා කියලා එතෙක් ඉන්න එපා. ඊළඟට දරුමල්ලන්ගේ කටයුතු අවසන් වෙලා ධර්මයේ තේරුම් ගන්නවා කියලා බණ භාවනා කරනවා කියලා ඉන්න එපා. ඒක කවදාවත් කරගන්න බැරි එකක්. දුකට අයිති ධර්මයන් දිනපතාම අපේ ජීවිතේට මුණ ගැහෙනවා. ඒ මොහොතේදී අපට තේරුම් ගන්න පුළුවන් වුණොත් භාගතුන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා අපි ධර්මයට පැමිණෙනවා. ධර්මයේ තුල ඉන්න අය බවට පත් වෙනවා. ඒ නිසා දුකට අයිති ධර්මයන් හොඳින් තේරුම් අරගෙන නිරන්තරයෙන් ජීවිතයට ගලපමින් බලන්න. ඒතර යම් දවසක තේරෙයි භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා. භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා අපට තේරුනොත් ඒ මොහොතේම සිත ප්‍රමුදිත බවට පත් වෙනවා. සිතේ ප්‍රබෝධය ඇති වෙනවා. එදාට අපේ සිත භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව නැඹුරු වෙනවා. ධර්ම අවබෝධයට හිත කැමති වෙනවා. ඒ විදිහට අපේ හිතේ පැහැදීමක් ඇති වුණොත් මේ ලෝකයට බැඳිලා යන ස්වභාවයෙන් බේරෙන්න අපිට පුළුවන්. භාගතුන් වහන්සේ කෙරෙහි හිත නැමුණොත්, භාගතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පැහැදුනොත්
ආය මේ ලෝකයට බැඳෙන්න ඉඩ තියෙනවා. ජීවිතයේ ඇත්ත ස්වභාවය අපට තේරුනොත් මුලාව නැති වෙලා යනවා. ඇත්ත ස්වභාවය තේරුන්නේ නැත්නම් අපි මුලාවක් තුල ඉඳගෙන ආය ආය බැඳිලා යනවා. ඒ නිසා කොහොම හරි වෑයම් කරන්න අවස්ථාවක් හදාගන්න එදිනදා කටයුතු කරමින් උනත් ආර්ය සත්‍ය හොඳින් ජීවිතේට ගලපලා බලන්න උත්සාහ කරන්න. ඒ විදිහට අපි උත්සාහ කරොත් විවේකයක් ලැබෙනවා. විවේකයේ ලැබෙනකන් හිටියොත් අපිට කවදාවත් හිතන විවේකේ ලැබෙන්නේ නැහැ. ධර්මයේ ජීවිතේට ගලපලා බලද්දී අපිට විවේකයේ සිත තුළ ඉපදෙනවා. සිතේ විවේකයේ ඉපදෙනවා. ධර්මයේ ජීවිතේට ගලපලා නොබලන කෙනාගේ සිත ඇහැට බැඳෙනවා, රූපයට බැඳෙනවා, කනට බැඳෙනවා, ශබ්දයට බැඳෙනවා, නාසයට බැඳෙනවා, සුවඳට බැඳෙනවා, දිවට බැඳෙනවා, රසයට බැඳෙනවා, කායට බැඳෙනවා, පහසට බැඳෙනවා, සිතට බැඳෙනවා, අරමුණු වලට බැඳෙනවා. ඒ විදිහට බැඳෙද්දී අපි භෞතික වශයෙන් කයෙන් විවේකයෙන් ඉන්න උත්සාහ කළාට ඒ හිතන විවේකී ලැබෙන්නේ නැහැ. සිත බැඳිලා නම් විවේකයක් එතන තියනවද? නැහැ. යලි යලි සිත බැඳි බැඳි යනවා නම් විවේකයක් ලබන්න පුළුවන්ද? විවේකයක් ලබන්න බෑ. ඒ නිසා හිත බැඳෙන ස්වභාවයෙන් අපිට බේරෙන්න පුළුවන් නම් ක්‍රමක්‍රමයෙන් හිත විවේකයටපත් වෙනවා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් හිත විවේකයටපත් වුනොත් අපිට විවේකයේ හොයන්න දෙයක් නැහැ. විවේකී අපි තුළ ඉපදිලානේ නේද? ඒ නිසා විවේකයක් ලැබෙන තෙක් නොසිට සිහිනුවන උපදවගෙන ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න ධර්මයේ ජීවිතයට ගලපමින් වාසය කරන්න. දුකට අයිති ධර්මයන් හැමතිස්සෙම තේරුම් ගන්න පුළුවන් වුණොත් භාගතුන් වහන්සේ කෙරෙහි පහදිනවා. දැන් බලන්න භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා කාමභෝගී ජීවිතයට ප්‍රිය කරන කෙනා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ කාමයන් හොයන්න. කාමයන් හොයන්න උත්සාහ කරනවා. උදේ ඉඳන් හවස් වෙනකන් වෑයම් කරන්න උත්සාහ කරන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය පහස, ප්‍රිය අරමුණු හොයන්න. එතකොට සාමාන්‍ය ලෝකේ අපි භවභෝග හොයනවා කියලා කියන්නේ ඒකට. රැකී ආරක්ෂා කරමින්, භවභෝග හම්බ කරමින් අපි කරන්නේ මොකද්ද? ප්‍රිය දේවල් රැස් කරගන්න උත්සාහ කරනවා. ප්‍රිය දේ රැස් කරන්න උත්සාහ කරද්දී නොයෙකුත් දුක් පීඩා වලට ගොදුරු වෙනවා. කායික දුක් වලට ගොදුරු වෙනවා. මානසික දුක් වලට ගොදුරු වෙනවා. සුසුම් හෙලීම්, ඇඳීම් වැළපීම් වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. දැන් බලන්න තද අවුවකට කර වෙනවා නම් අපිට අපි යම් කටයුත්තක් කරද්දී තද අවුවට පිච්චෙනවා. මොකක්ද ඒක? කායික දුකක් නේ? කායික දුකක්. ඒ වගේ අවස්ථාවකදී උනත් අපිට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් නම් මේක කායික දුකක්. දුකට අයිති කියලා. අපි සිහිනුවන උපදවගෙන නේ. සිහිනුවන උපදවගෙන. මැසි මඳුරෝ කද්දී අපිට තේරෙනවා නම් මේක කායික දුකක් කියලා. සිහිනුවන උපදවගෙන නේ. ඒ වගේ පුංචි කරුණක් උනත් අපට සිහිනුවණින් තේරුම් ගන්න පුළුවන් වුණොත් වයසට යෑම දුකයි කියන කාරණේ අපට තේරුම් ගන්න පුළුවන් කලක් එනවා. දැන් භාගතුන් වහන්සේ අපට කියා දෙනවා කාමයන් සොයන කෙනාට කාමයන් සොයද්දී අවුවෙන් පීඩා විඳින්න වෙනවා. වැස්සෙන් පීඩා විඳින්න වෙනවා. මැසි මදුරුවන්ගෙන් පීඩා විඳින්න වෙනවා. ඒ මොනවනි මුල් කරගෙනද? අවුවේ පිච්චෙමින් සීතල සුළඟට පීඩා විඳිමින් වැස්සේ තෙමි තෙමි
මහා දුක් විඳිනවා නේද මිනිස්සු? ඒ මොනවද සොයන්නේ? ඔක්කොම කාමයන්. ඉතින් භාගතුන් වහන්සේ අපට කියලා දෙනවා. කාමයන්ගේ ආදීනවයේ. ඉතින් අපට තේරෙනවා නම් භාගතුන් වහන්සේ පෙන්නපු දේ සත්‍යයි කියලා. අපි ඒ වෙලාවේදී භාගතුන් වහන්සේගේ අවබෝධයට පහදිනව නේද? නේද? ඒ නිසා ඒ මොහොතේදී අපි උත්සාහ කළ යුතුයි භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා තේරුම් ගන්න. අවුවේ පිච්චෙද්දි, වැස්සේ තෙමිද්දි, මැසි මඳුරෝ කද්දි නේද? අපිට කවදාවත් හිතෙන්නේ නැහැ ඉතින් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා. අපි හිතන්නේ රස්සාවෙන් විශ්‍රාම ගිහිල්ලා විවේක අරගෙන භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා කළ ධර්ම අවබෝධ කරන්නාන් කියලා. එතකොට කාලේ ගිහිල්ලා ඉවරයි. නමුත් දිනපතා රස්සාව කරද්දී දුකට අයිති ධර්මයන් ජීවිතේට මුණ ගැහෙනවා. අපි පස්සේ මේක පුරුදු කරන්නම් කියලා අදහස පස්සට දාලා තිය නිසා ඒ මොහොතේ සිහිනුවන ඉපදෙන්නේ නැහැ. දුක විඳ විඳ දුක අවබෝධ කරගන්න නැතුවම කාලය අපත දා ගන්නවා. ඒ නිසා මේ ධර්ම අවබෝධ කිරීම පිණිස කළ යුතු කටයුතු පස්සට දාන්න එපා. ඒ මොහොතේ ඒ මොහොතේම සිහිනුවන උපදව ගන්න. එතකොට ඔබට නිරන්තරයෙන් තමන්ගේ ජීවිතය තුළ දුකට අයිති ධර්මයන් පවතිනවා කියලා තේරෙයි. ඒ හැම තිස්සෙම ඔබට තේරෙයි භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා. දැන් කල්පනා කරන්න අපි භවභෝග හොයද්දී මිල මුදල් සොයද්දී ධනෙ සොයද්දී යම් දුක් පීඩාවක් විඳිනවා නම් අවුවෙන් දුක් විඳින්න වෙනවා. වැස්සෙන් දුක් විඳින්න වෙනවා. මැසි මදුරුවන්ගෙන් දුක් විඳින්න වෙනවා. නේද? සීතලෙන් දුක් විඳින්න වෙනවා. නොයෙකුත් ආකාරයෙන් පීඩා විඳිනවා නේද? ඒ සීළු පීඩා කාමයන් නිසා කාමයන්ගේ ආදීන විදිහටයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් අපි මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ ධර්මයේ පිළි අරගෙන ඒ ධර්මයට අනුව කල්පනා කළොත් නිරන්තරයෙන් අපට මේ කාමයන් නිසා උපදින දුක් පීඩා තේරුම් ගන්න පුළුවන්ද බැරිද? නිරන්තරයෙන් අපට මේ කාමයන් නිසා උපදින දුක් පීඩා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට දුක විදිහට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දුක් විඳිනවා ඒක දුක විදිහට තේරෙන්නේ නැහැ. දුක විදිහට තේරුම් ගත්තොත් අපි දුකට අකමැති වෙනවා. මේ විදිහට දුක් විඳින්න සිදු වෙනවා කියලා අපි කල්පනා කළොත් ඒ කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ කැමැත්ත ක්‍රමයෙන් අඩු වෙන්නේ භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා පිළිගත්තොත්. ඉතින් ඒ විදිහට අපේ සිත ධර්මයේ කෙරෙහි පැහැදීම අපේ සිතේ උපදවා ගන්නට එදිනෙදා කටයුතු කරද්දී උත්සාහ කළොත් අපිට අවස්ථාවක් ඉපදෙනවද නැද්ද? ඉපදෙනවා. එනිසා භාගතුන් වහන්සේ දුක ගැන කිව් ධර්මයන් හොඳින් මතකේ තබාගෙන නිතර ඒ ධර්මයන් ජීවිතයට ගලපන්න උත්සාහ කරන්න. එතකොට ඔබගේ සිහිනුවන ඉපදෙනවා. සිහිනුවන ඉපදෙනකොට ප්‍රියදේ ඔස්සේ සිත දුවන එක ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙම නැත්නම් අපේ ඇස ප්‍රිය රූප සොයනවා. කන ප්‍රිය ශබ්ද හොයනවා. නාසය ප්‍රිය ගඳ සුවඳ හොයනවා. දිව ප්‍රිය රස හොයනවා. කයෙන් ප්‍රිය පහස හොයනවා. නිතර ඒ වගේ ප්‍රිය දේවල්ම සොයමින් මේ සිත ඉන්නේ. ඒකයි කාමයන් නිතර කාමයන් හොයමින් මේ සිත වෙහෙසෙන්නේ. ඒතර ඒ විදිහට කාමයන් සොයමින් කාමයන්ට ගිජු වෙලා ඉඳෙද්දී කාමයන් නිසා උපදින ආදීනව පේන්නේ නැහැ. අවුවේ පිච්චි වුණත් භවභෝග හොයන්න අපි පෙළඹෙනවා. බහුල වශයෙන් භවභෝග හොයන්න අපි පෙළඹෙනවා. අපිට ප්‍රමාණවත් ඒ කියන්නේ අපේ යැපීමට උවමනා දේ මෙච්චරයි කියලා කවදාවත් අපි තේරුම් ගන්න නැහැ. සීමා රහිතව දුක් විඳ කාමයන් හොයන්න පෙළඹෙනවා. කාමයන් නිසා මේ විදිහේ දුක් පීඩා විඳින්න වෙනවා කියලා අපි තේරුම් නොගන්නා තාක්. ඉතින් භාගතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ අපි තේරුම් ගත්තොත් ඒ මොහොතේදී අපි තේරුම් ගන්නවා.
කාමයන් නිසා අපි මේ විදිහේ දුක් විඳිනවායි කියලා. ඒතර අපි කාමයන් කෙරෙහි තියෙන ඇල්ම ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා. කාමයන් කෙරෙහි තියෙන ඇල්ම ක්‍රමක්‍රමෙන් අඩු වෙනකොට අපි උත්සාහ කරන්නේ ජීවත් වෙලා ඉන්න තාක් යැපීම පිණිස උවමනා දේ රැස් කරගන්න අපි කැමති වෙනවා. භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ධාර්මිකව ධනෙ උපයනවා. ධාර්මිකව ධනෙ උපයනවා. ධාර්මිකව ඒව වීදම් කරනවා. ඒතර බලන්න උපාසක උපාසිකාවන් ධනෙ උපයන්නේ නැතු ඉන්නේ නැහනේ. උපයනවා. ඒ උපයන ධනෙ ධාර්මිකව වීදම් කරනවා. ඒතර ධාර්මිකව උපයන්නේ කොහොමද? මේ ලෝකයේ ඇත්ත ස්වභාවය තේරුම් ගනිමින්. කාමයන් නිසා මේ විදිහේ දුක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. එතකොට එයා ධනයක් ඉපදුවොත් ධාර්මිකව උපයන්නේ. අධර්මයෙන් උපයන්නේ නැහැ. ධාර්මිකව උපයන්ට නම් එයා තුළ වීරිය තියෙන්න ඕන. ඊළඟට ලැබුණ දෙයෙන් එයා සතුටු වෙන්න ඕන. අන් ඒ වගේ ධාර්මික අදහසක් තිබුණොත් ධාර්මිකව උපයනවා එයා. නිසි කලට ධනෙ උපයනවා. ඊළඟට ධාර්මිකව එයා ඒව වීදම් කරනවා. කාමයන් කෙරෙහි ගිජුයි නම් කාමයන්ගේ ආදීනව තේරෙන්නේ නැත්නම් ධාර්මිකව උපයන්නේ නැහැ. අධාර්මිකව උපයනවා. අධාර්මිකව වීදම් කරනවා. ධාර්මිකව උපයන කෙනා ධාර්මිකව වීදම් කරනවා. භාගතුන් වහන්සේ අපට කියලා දෙනවා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ධාර්මිකව උපදවගත් ධනය ධාර්මිකව වැය කරනවා. වීදම් කරනවා. තමාගේ යැපීම පිණිස ඒවා වීදම් කරනවා. දෙමාපියන් පෝෂණය කිරීම පිණිස ඒවා වීදම් කරනවා. ඥාතීන් පෝෂණය කරන්න තමන්ගේ ධනිය වීදම් කරනවා. ඊළඟට තමන්ගේ නිවසට එන ආගන්තුක අයට සංග්‍රහ කරන්න ධනිය වීදම් කරනවා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට දම්පැන් දෙන්න ඒ ධනිය වීදම් කරනවා. මළගිය අයට පින් අනුමෝදන් කරන්න ඒ ධනිය වීදම් කරනවා. දෙවියන්ට යම් පුද පූජා පවත්වන්න ඒ ධනිය වීදම් කරනවා. ඊළඟට රජයට යමක් ගෙවන්න තියෙනවා ඒ වගේ වෙනවා. මේ විදිහට ධාර්මිකව වීදම් කරනවා. ධාර්මිකව උපදව ගන්න කෙනා, උපේන කෙනා. ඒතර යා තුළ ලෝභී සිත නැහැ. මාසුරු සිත නැහැ. ත්‍යාගශීලී සිත ඉපදිලා. තමන් ධාර්මිකව උපයනකොට එතන ලෝභී සිත නැහැ. ධාර්මික වීදම් කරද්දී ලෝභී සිත නැහැ. බලන සත්‍ය තේරුම් ගන්න කෙනාගේ ස්වභාවය. භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන ඒ මොහොතේදී ඒ සත්‍ය තේරුම් ගන්න කෙනා ධර්මානුකූල ජීවිතයක් උපදව ගන්නවා. ඒතකොට බලන්න ධර්මානුකූල ජීවිතයක් උපදවගත්ත කෙනා හැමතිස්සෙම ධර්මයේ පුරුදු කරනවනේ. හැමතිස්සෙම ධර්මයේ පුරුදු කරනවා. මෙයයි සත්‍ය කියලා සත්‍ය හැමතිස්සෙම සිහි කරනවා. සත්‍ය සිහි කරන කෙනා භාගතුන් වහන්සේ සත්‍ය සිහි කළා භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා භාගතුන් වහන්සේ කෙරෙහිම සිත නමාගෙන වාසය කරනවා. ඒ විදිහට භාගතුන් වහන්සේ කෙරෙහි සිත නැමී වාසය කරද්දී එයාගේ සිතේ නීවරණ වලට ආහාර නැතුව යනවා. දැන් ධනෙ උපයද්දී වේවා ධනෙ වීදම් කරද්දී වේවා කාමයන් කෙරෙහි ගිජු සිතක් නැත්තම් කාමච්ඡන්දේට ආහාර සපයන්නේ නැහැ නේද? කාමච්ඡන්දේට ආහාර සපයන්නේ නැහැ. ධනෙ උපයද්දී වේවා ධනෙ වීදම් කරද්දී වේවා මස්තුරු මල දුරු කරලා නම් කාමච්ඡන්දේට ආහාර සපයනවද? කාමච්ඡන්දේට ආහාර සපයන්නේ නැහැ. ව්‍යාපාදයට ආහාර සපයන්නේ නැහැ. කම්මැලිකම දුරු කරලා නම් තීන මිද්දේට ආහාර සපයනවද? නැහැ. දැන් ධනෙ උපයද්දී අලසකම කම්මැලිකම දුරු කරලා වීරියෙන් යුක්තව ධනෙ උපයනවා නම් Tamanට ලැබුණ රැකියාව වීරියෙන් යුක්තව කරනවා නම් කම්මැලිකම බැහැර කළා නේද? තීන මිද්දේට ආහාර සපයන්නේ නැහැ. එතකොට භාගතුන් වහන්සේ වදාළ විදිහට කාමයන් ගැන තේරුම් ගනිමින් කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් වාසය කරන කෙනා සිතේ විසිරීමට ආහාර සපයනවද? ආහාර සපයන්නේ. භාගතුන් වහන්සේ වදාළ විදිහට කාමයන් ගැන තේරුම් ගනිමින් කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් ධනෙ උපයද්දී ධනෙ වීදම් කරද්දී
භාගතුන් වහන්සේගේ සැකයට ආහාර සපයනවද? නෑ. බලන්න ධාර්මික වාසය කරන උපාසක උපාසිකාවන් කාමච්ඡන්දේ පෝෂණය කරන්නේ නෑ. ව්‍යාපාදයේ පෝෂණය කරන්නේ නෑ. චීන මිද්දේ පෝෂණය කරන්නේත් නෑ. උද්ධච්ච කුක්කුච්චේ පෝෂණය කරන්නේත් නෑ. විචිකිච්ඡා පෝෂණය කරන්නේත් නෑ. එන නීවරණ පෝෂණය නොකර වාසය කරනවා භාගතුන් වහන්සේ පෙන්වපු විදියට ධර්මානුකූල ජීවත් වෙන කෙනා. එතකොට යා රැකී ආරක්ෂා කරනවා, ගේ දොරේ කටයුතු කරනවා, ළමයි ලපටින්ගේ කටයුතු කරනවා, ඔක්කොම කරනවා. සමාජීය කටයුතු කරනවා, ඒ ඔක්කොම කරනවා. ඒ කටයුතු කරද්දී යා භාගතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ හැඩගසා ගනිමින් කරන්නේ. භාගතුන් වහන්සේ කාමයන් ගැන කියා දෙනවා, කාමයන්ගේ ආදීනව ගැන කියා දෙනවා. මේ විදිහේ ධර්මයන් දරාගෙන ඒ ධර්මයන් ජීවිතයට ගලපමින් වාසය කරනවා යා. ඒතර ධර්මානුකූල ජීවිතය. ඒ විදිහේ ධර්මානුකූලව වාසය කරද්දී නීවරණේ පෝෂණය වීමක් වෙන්නේ නැහැ. නීවරණ පෝෂණය නොවෙනකොට නීවරණ නිසා සිත පීඩාවටපත් වෙන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ධර්මයෙන් බැහැරව වාසය කරනකොට කාමයන්ගේ ස්වභාවය භාගතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට කාමයන්ගේ ස්වභාවය තේරුම් නොගෙන කාමයන්ගේ ආදීනව තේරුම් නොගෙන වාසය කරද්දී කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. ඒතර කාමච්ඡන්දේ පෝෂණය වෙනවා නිතරම. කාමයන්ට ගිජු වෙමින් දැද්දී. ඒතර සිතේ සුව පහසුවක් නැහැ. සිතේ තැන්පත් වීමක් නැහැ. කාමයන් කෙරෙහි නැමිලා කාමයන්ට ගිජුව වාසය කරද්දී කාමයන් නොලබෙනකොට Taman හිතුව විදිහට කාමයන් ඉපදෙන්නේ නැතිකොට තරහ, අමනාපේ, iriසියාව මේ වගේ අකුසල් හිතේ හට ගන්නවා. එතකොට සිතේ තැන්පත් බවක් සුව පහසුවක් ඉපදෙන්නේ නැහැ. බලන අධර්මානුකූල වාසය කරද්දී ධර්මයට අනුව වාසය නොකරද්දී සිතේ තැන්පත් බවක් එන්නේ නැහැ. නමුත් අපි රස්සාවක් කරද්දී වුණත්, ගේදර කටයුතු කරද්දී වුණත්, ඥාතීන්ගේ කටයුතු කරද්දී වුණත් ධර්මයට අනුව කල්පනා කරමින් ජීවිතයේ ධර්මයේ ගලපමින් වාසය කරනවා නම් ක්‍රමක්‍රමයෙන් සිතේ නීවරණ වලට ඉඩකඩ නැතුව යනවා. නීවරණ පෝෂණය වෙන්නේ නැහැ. නීවරණ දුර්වල වෙනවා. නීවරණ දුර්වල වෙනකොට නීවරණ වලින් සිතට පීඩා නැති වෙනවා. ඒතර සිතේ විවේකය හට ගන්නවා. ඒතර බලන්න අපි විවේකයේ අපතුල ඉපදිලා නේද? විවේකයේ අපතුල ඉපදිලා. එහෙනම් අපි විවේකයේ හොයාගෙන ගියාට විවේකයක් ලැබෙන්නේ නැහැ. විවේකයේ උපදින විදිහට අපි ජීවිතේ හැඩ ගහ ගන්නට ඕන. ඒ විදිහට කාමයන්ගෙන් හිත ඒ කියන්නේ කාමයන්ට ගිජු නොවි කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් වාසය කරන්නට නම් භාගතුන් වහන්සේ පෙන්නපු ආර්ය සත්‍ය පිළිබඳ ධර්මය නිතර සිහි කරමින් අපේ ජීවිතයේ ධර්මයේ ගලපමින් වාසය කරන්න ඕන. අපේ ජීවිත తాවකාලිකයි කියලා අපි කල්පනා කරනවා නම් කාමයන් කෙරෙහි තියෙන ගිජු බව අතහැර ගන්න අපිට පුළුවන්. කාමයන් කෙරෙහි තියෙන ගිජු බව අතහැර ගත්තොත් අතහැර ගන්න අපිට පුළුවන් කාමයන්ගේ ආදීනව සිහි කරලා. අපේ ජීවිතේ తాවකාලිකයි කියලා අපිට තේරෙන්නේ නැත්තම් අපිට පුළුවන් ද කාමයන් කෙරෙහි තියෙන ගිජු බව අතහැර ගන්න? බෑ. කාමයන් කෙරෙහි තියෙන ආසාව අතහැර ගන්න බෑ. කාමයන් කෙරෙහි තියෙන ආසාව අතහැර ගන්න බැරි නම් අපි රැකී ආරක්ෂාව කරද්දී වේවා, ගේ දොර කටයුතු කරද්දී වේවා අපට හිතේ නිදහසක් ඉපදෙයිද? නෑ. කාමයන්ටම නැමිලා හිත වැඩ කරන්නේ. එතකොට අපේ හිතේ නීවරණ නිතර පෝෂණය වෙනවා. පිස්සුවෙන් හිත ඉන්නේ. කොයිතරම් පිටට ප්‍රිය බවක් වෙන්නවත් අභ්‍යන්තරේ කාම උන්මාදයෙන් පෙළෙනවා. දුක් පීඩා වලින් බහුලයි හිත. ඒතර කාමයන්ගෙන් හිත බේර ගන්න නම් කාමයන්ගේ ආදීනව හොඳට හිතන්න පුළුවන් වෙන්න ඕන. කාමයන්ගෙන් හිත නිදහස් කරගෙන කාමයන්ගේ ආදීන හොඳ තේරුම් අරගෙන හිත නිදහස් කර ගන්නට නම් අපේ ජීවිත తాවකාලික බව තේරුම් ගන්න ඕන. ජීවිත తాවකාලික බව තේරෙන්නේ නැත්නම් කාමයන්ගෙන් බේරෙන්න බෑ.
ඒතර ජීවිතේ తాවකාලික කියලා තේරුම් ගත්තොත් ඒ විදිහට අපි හිතන්න පුරුදු වුණොත් විවේකේ ලැබෙනවා නේද හිතට? විවේකේ ලැබෙනවා. ඒතර අපිට රැකී ආරක්ෂා කළත් ධර්මාලගේ කටයුතු කරත් විවේකීව වාසය කරන්න බැරිද පුළුවන්ද? පුළුවන්. දැන් ඔබ මොකද හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කොට්ටාස 4ක් ඉන්නවා. ඒ භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඒ කොට්ටාස 4ම වාසය කළා. නේද? එකල වැඩියෙන් වාසය කළේ භික්ෂු භික්ෂුණී කියන ශ්‍රාවක පිරිසද උපාසක උපාසිකාවෝ පිරිසද? උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස ගණනෙන් වැඩි නේද? ලක්ෂ ගණනින් කෝටි ගණනින් උපාසක උපාසිකාවන් එකල ශාසනය තුල සිටියා. ඒ අය රැකී ආරක්ෂා කළාද නැද්ද? රැකී ආරක්ෂා කළා. ඒ අය රන් මිල මුදල් පරිහරණය කළාද නැද්ද? රන් මිල මුදල් පරිහරණය කළා. ඒ අය අඹදරුවන් පෝෂණය කළාද නැද්ද? අඹදරුවන් පෝෂණය කළා. ඒ ගෘහ ජීවිතය ගත කළාද නැද්ද? ගෘහ ජීවිතය ගත කළා. ඥාතීන්ගේ මගුල් කටයුතු, අවමගුල් කටයුතු, උත්සව මේ ආදී දේට සම්බන්ධ වුණාද නැද්ද? සම්බන්ධ වුණා. රජුගේ කටයුතු වලට සම්බන්ධ වුණාද නැද්ද? සම්බන්ධ වුණා. නේද? ඒ වගේ ගිහි ගෙදර වාසය කරද්දී කළ යුතු කටයුතු එය කළා. ඒ කටයුතු කරද්දී ඒගොල්ල ශ්‍රාවකත්වයේ උපදවාගෙන සිටියාද නැද්ද? ශ්‍රාවකත්වයේ උපදවගෙන හිටියා. ඒ අය උසස් සමාධි පවා උපදවගත්ත උපාසක උපාසිකාවෝ එදා සිටියේ බව අපි ධර්මයේ ඉගෙන ගද්දී ඕන තරම් ඉගෙනගෙන ඇති. එහෙනම් ඔබට පේනවද එය විවේකය ලැබෙනකන් බලාගෙන ඉඳලා නැහැ කියලා. විවේකය ලැබෙනකන් ඒගොල්ලෝ බලන් ඉඳලා නැහැ. ඒගොල්ලෝ විවේකය උපදවගෙන තියෙනවා. එහෙනම් අදත් ඒ විදිහට කටයුතු කළොත් විවේකයේ ලැබෙනකන් නොසිට විවේකයේ උපදව ගන්න ඔබ කාටත් පුළුවන්කම තියෙනවා. එදා ඒ උපාසක උපාසිකාවන් විවේකයේ උපදවගත්තේ කොහොමද? ඒගොල්ලෝ දරුවන්ගේ කටයුතු ඉවර වෙනකම් බලන් හිටියද විවේකයේ ලැබෙන්න? නෑ. රැකී ආරක්ෂා වලින් විශ්‍රාම ගන්නකම් හිටියද විවේකයේ ලබන්න? නෑ. නේද? දැන් අපි අහලා තියෙනවා නකුල පිටු නකුල මාතා කියන ඒ අම්මයි තාත්තයි දෙන්න. ඒ නකුල මාතාව ප්‍රකාශ කරනවා භාගතුන් වහන්සේගේ ගිහි උපාසිකවන් අතර සුදු වස්ත්‍ර අඳින උපාසිකාවන් අතර සමාධියේ තියෙන අය ඉන්නවා නම් ආන් ඒ බඳු සමාධියේ තියෙන කෙනෙක් මම කියලා. ඒගොල්ලන් ළමයි ලපට හිටියේ නැද්ද? ළමයි ලපට හිටියා. ළමයින් පෝෂණය කරා. රැකී ආරක්ෂා කළේ නැද්ද? රැකී ආරක්ෂා කළා. ඥාතීන්ගේ කටයුතු කළේ නැද්ද? කළා. එක්කම කළා. නමුත් බලන්න මේ අය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය උපදවගෙන සිටියා. භාගතුන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන සිටියා. ආරිකාන්ත සීලීන් යුක්තව වාසය කළා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ල දීර්ඝ කාලයක් පිරිසිදු බඹසර පවා ආරක්ෂා කළා. අපිට හිතා ගන්න පවා අමාරුයි ඒ බඳු ශ්‍රාවකයින් ගිහි ශ්‍රාවකයින් ඒ යුගයේ සිටියා. ඒතර ඒගොල්ලන් විවේකයක් ලැබෙනකන් ප්‍රමාද කළේ නෑ නේද ධර්ම අවබෝධ කිරීම? එතෙක් ඒගොල්ල ප්‍රමාද කළේ නෑ. එහෙනම් ඒගොල්ල විවේකයේ ජීවිතය තුළ උපදවගෙන හිටියේ. නේද? කොහොමද එහෙම කළේ? කොතනින්ද ඒගොල්ල පටන් ගත්තේ? අපිට පටන් ගන්න තියෙන්නේ භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගැනීමෙන්. යම් කලක ධර්මයේ අහනකොට වේවා, ධර්මයේ කතා කරනකොට වේවා, ධර්මයේ යම් විදිහකින් ධර්මයේ හැසිරෙද්දී වේවා, ඔබට තේරුනොත් භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා. අන්න එතෙන් පටන් ඔබේ සිත නැමෙයි ඒ සත්‍ය අවබෝධ කළ යුතුයි කියලා. එතකොට ඔබේ සිත භාගතුන් වහන්සේ කෙරෙහි නැඹුරු වෙයි.
යම් දවසක අපේ සිත නැමුණොත් භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා අපි පිළිගත්තොත් එදාටයි අපේ සිත ප්‍රබෝධයටපත් වෙන්නේ. එදාටයි අපේ උපාසකත්වය, අපේ ශ්‍රාවකත්වය ඇති වෙන්නේ. සත්‍ය වදාලා කියලා තේරුම් නැත්තම් භාගතුන් වහන්සේ දේශනා කළ දේ සත්‍යයි කියලා අපට තේරෙන්නේ නැත්තම් ඒ සත්‍ය අවබෝධ කරගන්න අපේ හිත නැමෙන්නේ. දැන් බලන්න ඒ කාලේ භාගතුන් වහන්සේ ධර්මයේ කියද්දී ඒ ධර්මය අහපු අය ඒ දේශනාව අවසානයේදී ඒ දේශනාව කෙරෙහි විස්මයටපත් වෙනවා. ඒ ධර්මයේ කෙරෙහි විස්මයටපත් වෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමීනි භාගතුන් වහන්සේ අద్භූතයි. යටට හරවපු දෙයක් උඩට හරවලා පෙන්නවා වගේ කියනවා. බලන්න කොයිතරම් පුදුමයකට ඒගොල්ලෝපත් වෙනවද? ධර්මය අහලා. කොයිතරම් විස්මයකට ඒගොල්ලෝපත් වෙනවද? ඒකයි ඒගොල්ලෝ කියන්නේ යටට හරවලා තිබ්බ දෙයක් උඩට හැරෙව්වා වගේ පුදුම වෙනවා. අඳුරේ ඉන්න කෙනාට තෙල් පහනක් පත්තු කරලා පෙන්නවා වගේ. මොකක්ද මේ පෙන්වුවේ? නොදත් දේ පෙන්නවා. අපි මෙතෙක් දැක්කේ නැහැ. සංගවිලා තිබුණ දේ භාගතුන් වහන්සේ අපට පෙන්නවා කියලා ඒගොල්ලෝ පුදුමයටපත් වෙනවා. මොකක්ද මේ සංගවිලා තිබුණ දේ? අපේ ජීවිතය තුළ සංගවිලා යමක් තිබුණා. අපට ඒක දකින්න බැරි වුණා. ඒ තමයි සත්‍යය. මොකක්ද? වයසට යෑම දුකයි කියන සත්‍යය අපේ ජීවිතය තුළ සංගවිලා තිබුණා. තාමත් සංගවිලා තියෙනවා. ඒක සංගවිලා තිබෙන සත්‍යයක්. සොයන්ට අමාරුයි, දකින්ට අමාරුයි. වයසට යෑම දුකයි කියන සත්‍යය දැකීම දුෂ්කරයි. වයසට යෑම දුකයි කියන සත්‍යය තේරුම් ගැනීම දුෂ්කරයි, පරම දුෂ්කරයි. ලෙඩවීම දුකයි කියන සත්‍යය අපේ ජීවිතයේ තුල සංගවිලා තිබුණා, අදටත් සංගවිලා තියෙනවා. ඒ සත්‍යයේ තේරුම් ගැනීම දුෂ්කරයි, අමාරුයි, පරම දුෂ්කරයි. ඊටාම සියුම්. මරණයට පත්වීම දුකයි කියන සත්‍යය අපේ ජීවිතයේ තුල සංගවිලා තිබුණා, අදටත් සංගවිලා තියෙනවා. තේරුම් ගැනීම දුෂ්කරයි, පරම දුෂ්කරයි, ඊටාම සියුම්. මේ ලෝකයේ සංගවිලා තිබුණ සත්‍යයක් ඒක. වයසට යෑම දුකයි කියන සත්‍යය මේ ලෝකයේ සංගවිලා තිබුණ එකක්. මරණයට පත්වීම දුකයි කියන සත්‍යය ලෝකයේ සංගවිලා තිබුණ එකක්. ලෙඩවීම දුකයි කියන සත්‍යය ලෝකයේ සංගවිලා තිබුණ දෙයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන සත්‍යය සංගවිලා තිබුණ දෙයක්. අප්‍රියයන් හා එකතුවීම දුකයි කියන සත්‍යය සංගවිලා තිබුණ දෙයක්. කැමති දේ නොලැබීම දුකයි කියන සත්‍යය සංගවිලා තිබුණ දෙයක්. අන්නේ සංගවිලා තිබුණ සත්‍යය තමයි භාගතුන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වුවේ. ඒක යමක් යටට හරවලා තිබුණා වගේ. ඒතරේ භාගතුන් වහන්සේ පෙන්වූ සත්‍යය යම් මොහොතක අපි තේරුම් ගත්තොත් නොදත් දේ දුටු කෙනා විස්මයටපත් වෙනවා. එයා තේරුම් ගන්නවා භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා. ඉතින් ඒ විදිහට එදා පුදුමයටපත් වුණු ශ්‍රාවකයන්, පුදුමයටපත් වුණු උපාසක උපාසිකාවන් භාගතුන් වහන්සේගේ ධර්මය අහලා පුදුම වෙලා විස්මයටපත් වෙලා අනේ අපි මෙතෙක් නොදුටු දේ අපිට පෙන්වා දුන්නා කියලා ඒගොල්ලෝ සතුටටපත් වෙලා
ඒගොල්ල ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අද පටන් මම ශ්‍රාවකයෙක් විදිහට දරා ගන්නසේක්වා. එක උපාසක උපාසිකාවන් විදිහට දරා ගන්නසේක්වා කියලා ප්‍රකාශ කරනවා. බලන්න සත්‍ය දකින්න කෙනා ඒ මොහොතේම ශ්‍රාවකත්වයට පැමිණිලා. එනම් සත්‍ය දැකීම නේද අමාරු. සත්‍ය දැකීම අමාරුයි. මොකද්ද දැකීම දුෂ්කර සත්‍යය? වයසට යෑම දුකයි කියන දේ සත්‍යක් කියලා දකින්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. ලෙඩවීම දුකයි කියන දේ සත්‍යක් කියලා දකින්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. මරණයට පත්වීම දුකයි කියන දේ දකින්න තේරුම් ගන්න අමාරුයි. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කියන ධර්මය සත්‍යයි කියලා තේරුම් ගන්නට අමාරුයි. අප්‍රියන් හා එකතු වීම දුකයි කියන ධර්මය සත්‍යයි කියලා තේරුම් ගන්නට අමාරුයි. අන්නේ සත්‍ය තේරුම් ගන්න වෑයම් කරන්න. කොහොමද මේ ධර්මයේ සත්‍යයි කියලා තේරුම් ගන්න අපි වෑයම් කරන්නේ? Tamange ජීවිතයට ගලපලා බැලීමෙන්මයි. වෙන ක්‍රමයකින් නෑ. වෙන ක්‍රමයකින් බෑ. අපේ ජීවිතයට මේ ධර්මයේ ගලපලා බලනකොට යම් දවසක තේරෙයි භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි කියලා. ඒතර භාගතුන් වහන්සේ මේ පරම සත්‍යය විවිධ විදිහට විස්තර කරනවා. ඒ විවිධ විදිහට විස්තර කරනවා අපිට විස්තර කර කර පෙන්වන්නේ ඇයි? තේරුම් ගන්න දුෂ්කර නිසා, අමාරු නිසා. ඇයි තේරුම් ගන්න අමාරු? ඇයි දුෂ්කර? ප්‍රඥාව අඩුයි. තියුණු ප්‍රඥාවක් තියෙනවා නම්, ගැඹුරු නුවණක් තියෙනවා නම් මේ ධර්මයේ කිව් සැනින් අවබෝධ වෙනවා. ඉක්මනින් අවබෝධ වෙනවා. දැන් එකල භාගතුන් වහන්සේ පහළ වුණ මුල් යුගයේ මුල් අවධියේදී තියුණු නුවණ, ගැඹුරු නුවණ තියෙන කට්ටිය බිහි වුණා. ඉපදීම දුකයි කියනකොට අවබෝධ කළා. වයසට යෑම දුකයි කියනකොට අවබෝධ කළා. මරණයට පත්වීම දුකයි කියනකොට අවබෝධ කළා. ඇස දුකයි කියනකොට අවබෝධ කළා. කන දුකයි කියනකොට අවබෝධ කළා. ඇස ගිනි ගන්න දෙයක් කියනකොට අවබෝධ කළා. ඒ අවබෝධ කළේ ඇයි? ඒ අය තියුණු නුවණින් යුක්තයි, ගැඹුරු නුවණින් යුක්තයි. නමුත් පසු කාලීනව ශාසනයට ඇතුල් වෙන අය එබඳු තියුණු නුවණින් යුක්ත උනේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ මේ ධර්මය තව තවත් කොටස් කර කර විස්තර කර කර දේශනා කළා. දැන් මුලින් දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. තියුණු නුවණ තියෙන කෙනා අවබෝධ කරනවා. ඊට පස්ව විස්තර කරනවා රූපයේ දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංස්කාර දුකයි, විඥානයේ දුකයි කියලා. නුවණ තියෙන කෙනා අවබෝධ කරනවා. නුවණ අඩුවෙන් රූපයේ දුකයි කිව්වහම තේරෙන්නේ නැහැ. ඊට පස්සේ රූපය කුමක්ද කියලා විස්තර කරලා පෙන්නනවා. එතකොට අවබෝධ කරනවා. නුවණ අඩුවෙන් ඒත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණයට පත්වීම දුකයි. මේ විදිහට විස්තර කරනවා. නුවණ තියෙන කෙනා අවබෝධ කරනවා. නුවණ අඩුවෙන් ඒක තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ වයසට යනවා කියන්නේ මොකක්ද කියලාත් විස්තර කරනවා. කෙස් පැහෙන එක, දත් දිරලා කැඩෙන එක, ඇඟ රැලි ගැහෙන එක, මේ විදිහට වයසට යෑම විස්තර කරනවා. ඒතර නුවණ අඩු කෙනාට ඒ විස්තර කරන ධර්මය ජීවිතයට ගලපද්දී තේරෙන්න පටන් ගන්නවා. ඒතර බලන්න භාගතුන් වහන්සේ මේ ධර්මයේ මේ විදිහට විස්තර කර දීලා තිබෙන ආකාරය තේරුම් ගත්තත් භාගතුන් වහන්සේගේ මහා කරුණාව අපට තේරුම් ගන්න පුළුවන් නේද? අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මයේ මේ විදිහට විස්තර කළා කියලා අපි තේරුම් ගත්තොත් එපමණකින්ම මේ ධර්මයේ තේරුම් ගන්න අපි උත්සාහ කරනවා. වීරිය උපදව ගන්නවා. ඒතර භාගතුන් වහන්සේ මේ ධර්මයේ විස්තර කර දී තිබෙද්දී අපි විස්තර කරමින් දී තිබුණු ධර්මය ජීවිතයට ගලපමින් ධර්මයේ තේරුම් ගන්න උත්සාහ නොකළොත්
අපිට ආය කවදාවත් මේ ධර්මයේ තේරුම් ගන්න ලැබෙන එකක් නැහැ. නේද? මෙච්චර විස්තර කර කර දෙද්දි ධර්මයේ ඒ ධර්මයේ තේරුම් ගන්න අපි උත්සාහ නොකළොත් කවදාද අපි මේක තේරුම් ගන්නේ? කෙස් පැහෙන එක දුකයි කියලා භාගතුන් වහන්සේ කියා දෙන ධර්මය අපි තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඒක ඉතා අමාරුයි. දත් ටික දිරලා කැඩෙන එක දුකයි කියන ධර්මය අපි තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් අපි උත්සාහ කළ යුතුයි. උත්සාහ කරන කෙනා යම් දවසක තේරුම් ගන්නවා භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා. ඉතින් මේ විදිහට අපි විස්තර කර කර පෙන්වන ධර්මය අපේ ජීවිතයට ගලපා බලවුවොත් නැවත නැවත ගලපා බැලුවොත් යලි යලිත් ගලපා බැලුවොත් එසේ ධර්මයේ ජීවිතයට ගලපලා බලනකොට යම් මොහොතක අපට තේරෙනවා භාගතුන් වහන්සේ ඇත්ත වදාලා. භාගතුන් වහන්සේ සත්‍ය වදාලා. භාගතුන් වහන්සේ වදාළ සත්‍යය කිසි කලකට අසත්‍ය වෙන්නේ නැහැ කියලා තේරෙන කලක් එනවා. අන්න එහෙම තේරෙනකන් ධර්මයේ ජීවිතයට ගලපලා බලන්න. එහෙම තේරෙන කෙනා ධර්මයේ ජීවිතයට ගලපලා බලන එක අත්හරින්නේ නැහැ. ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ජීවිතයට ගලපලා බලද්දී ධර්මයේ ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙනවා කියලා. ධර්මයේ ජීවිතයට ගලපලා බලද්දී එයාට තේරෙනවා භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා. භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා තේරෙනවා. එimhe තේරෙනකොට එයා භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරේ පහදිනවා, සතුටක් ඇති වෙනවා. යලි යලි ධර්මයේ ඉගෙන ගන්නට එයා ආස කරනවා. අන්න එතකොට එයාගේ සිත ධර්ම ශ්‍රවණයට නැමෙනවා. එයා කන යොමාගෙන ධර්මය අහනවා. බලන්න ජීවිතයේ ධර්මයේ ගලපලා බලද්දී ධර්මයේ ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙන හැටි. ධර්මයේ ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙනකොට ආසාවෙන් ධර්මයේ ඉගෙන ගන්නවා. ආන් විවිධ ධර්මයේ ආසාවෙන් ඉගෙන ගන්න කෙනා වීරියෙන් යුක්තව බණ භාවනා කරනවා. ආසාවෙන් ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මානුකූල ජීවිතයක් එයා හදා ගන්නවා. ආසාවෙන් ධර්මයේ ඉගෙන ගනිද්දී තමයි ධර්මානුකූල ජීවිතයක් එයා හදාගන්නේ. ධර්මානුකූල ජීවිතයක් හදා ගන්නකොට එයා කාමයන්ට ගිජු වෙලා වාසය කරනවද? නැහැ. ධර්මානුකූල ජීවිතය තුළ කාමයන්ට ගිජු බව නැති වෙනවා. අතහරිනවා. කාමයන් කෙරෙහි ගිජු සිතකින් වාසය කරනවා නම් එතන ධර්මානුකූල ජීවිතයක් උපදින්නේ නැහැ. එතන මසුරු මල සහිතයි. කාමයන් කෙරෙහි ගිජු බවෙන් යුක්ත කෙනා ලෝභයෙන් යුක්තයි. මසුරුකමින් යුක්තයි. ඊර්ෂ්‍යාව ආදී අකුසල් වලින් එයාගේ සිත පෙළෙනවා. කාමයන් කෙරෙහි ගිජු කෙනා. එතන ධර්මානුකූල ජීවිතයක් ඇති වෙන්නේ නැහැ. ධර්මානුකූල ධනෙ උපයන්නත් බෑ. ධර්මානුකූලව ඉපයූ ධනෙ විඳන් කරන්නත් බෑ. ධර්මානුකූල ජීවත් නොවන තැන නීවරණ වලට ආහාර නිතර සපයනවා. නිතර කාමච්ඡන්දේ පෝෂණය වෙනවා. නිතර ව්‍යාපාදේ පෝෂණය වෙනවා. නිතර චීන මිද්දේ පෝෂණය වෙනවා. නිතර උද්ධච්ච කුක්කුච්චේ පෝෂණය වෙනවා. නිතර විචිකිච්ඡා පෝෂණය වෙනවා. එතකොට සිතේ විවේකයක් නැහැ. විවේකී වාසය කිරීමක් නැහැ. අපි හිතන විවේකය ඒ ක්‍රමයට ලබන්න බෑ. එහෙනම් අපි හිතනවටත් වඩා ඊටාම උසස් විදිහේ විවේකයක් අපට උපදව ගන්න පුළුවන් ධර්මානුකූල වූ ජීවිතයක් ඇති කර ගැනීමෙන්. කාමයන්ට ගිජු නොවුණු සිතක් ඇති කර ගැනීමෙන්. ආන් ඒ විදිහට කාමයන්ට ගිජු නොවුණ ධර්මානුකූල ජීවිතයක් උපදව ගන්නට පුළුවන්කම ලැබෙන්නේ භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගන්න උත්සාහ කිරීමෙන්. ඒක නිතර නිතර ධර්මයේ ජීවිතයට ගලපා බැලීමෙන්මයි කරන්න තියෙන්නේ. ඒක කරන්න බැරිකමක් නෑ, පුළුවන්. අපිට තියෙන්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගැනීම. එක පාට අපට කෙස් සුදු වෙන්න එක දුකයි කියලා තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැත්තේ අපට හිතන්න හිතෙන්නේ නෑ කෙස් සුදු වෙනවා කියලා. ඒ නිසා උත්සාහ කරන්න Tamanගේ කෙස් ටික සුදු වෙනවා කියලා මුලින්
හිතන්න පුරුදු වෙන්න. අපේ කෙස් සුදු වෙනවා, පැහෙනවා. දත් ටික දිරලා කැඩෙනවා. ඒක සිදු වෙනවද නැද්ද? සම රැලි ගහලා යනවා, දුර්වර්ණ වෙනවා. මේ ශරීරය දිරනවා. ඒක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන් මෝරලා ගොරෝසු වෙනව නේද? ඒක සිද්ධ වෙනවා. නමුත් අපට ඒක හිතන්න පෙළඹෙනවද? පෙළඹෙන්නේ නැහැ. හිත කැමති නැහැ. දැන් වයසට ගියපු කෙනෙක් දැක්කහම එයා යෞවන වයසේ හිටියා, ස්වරූපී ශරීරයක් තිබුණා කියලා අපට කවදාවත් හිතෙන්නේ නැහැ. හිතෙනවද? හිතෙන්නේ නැහැ. හැමදාම එහෙම හිටියා වගේ තමයි තේරෙන්නේ. එන යෞවන වයසේ ඉන්න කෙනෙක් මගේ ශරීරය ගොරෝසු වෙලා මෝරලා අවලස්සන දෙයක් වෙනවා කියලා කවදාවත් එයාගේ හිතට ඉබේ හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ හැමදාම මේක තියෙනවා කියලා. නමුත් භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයට ගලපා බලන්න යලි යලිත් බලන්න අපිට මේ සත්‍ය තේරෙනවා. අපිට මේ සත්‍ය තේරෙනවා. ඒ නිසා වයසට ගියපු අය දකින්නකොට තේරුම් ගන්න මටත් මේ විදියට සිද්ධ වෙනවා. මමත් වයසට යනවා. ලෙඩ වෙච්ච කට්ටිය දකින්නකොට සිහි කරන්න මමත් ලෙඩ වෙනවා. මරණයක් දකිද්දි සිහි කරන්න මමත් මරණයටපත් වෙනවා. මේ විදියට ධර්මයේ ගලප ගන්න උත්සාහ කරන්න. ඒකල සිහි කරන්න යම් දවසක මගේ කෙස් ටික පැහිලා යනවා. යම් දවසක මගේ දත් ටික දිරලා කැඩිලා යනවා. යම් දවසක මගේ සම රැලි ගහිලා දුර්වර්ණ වෙලා අව පැහැවිලා යනවා. මේ ඉන්ද්‍රියන් මෝරලා මේ ශරීරය දිරනවා. ආවිස ගෙවිලා යනවා. වයසට යනවා. ජරාවටපත් වෙනවා. ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් කියලා සිහි කරන්න. ඒ විදිහට යලි යලි සිහි කරන්න සිත කැමති වෙනවා. ඒක සිහි කරන්න. සිතේ සත්‍ය සිහි කරන්න කැමති වෙනවා. සත්‍ය තේරුම් ගන්න ඒ සත්‍ය සිහි කරන්න සිත කැමති වෙනවා. ඒක ස්වභාවයක්. ඒකට හේතුව තමයි සත්‍ය සිහි කරන්න සිතේ ප්‍රබෝධය ඇති වෙනවා. සිතේ ප්‍රබෝධය ඇති වෙනකොට ඒ ප්‍රබෝධයේ උපදින දේ පවත්වන්න හිත කැමති. ඒතර සත්‍ය තුල හිත පවතිනවා. බහැරට වෙන්නේ නැහැ. එතකොට ඒ සත්‍ය සිහි කරන්න යම් කලක අපට තේරෙනවා භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා. එදාට අපි ඒ සත්‍ය අවබෝධයට හිත කැමති වෙනවා. ඒ සත්‍ය අවබෝධයට හිත කැමති වෙනකොට අපි ස්ථිර ඉලක්කයකට අපේ ජීවිතේ පත් වෙලා ආරි සත්‍ය අවබෝධයේ පිණිස අපේ සිත පිහිටලා ඒ විදිහට ආරි සත්‍ය අවබෝධයේ පිණිස හිත පිහිටියාම අපිට මේ හිස් විදිහේ කටයුතු වලින් බේරෙන්න පුළුවන්. කාමයන්ට තියෙන ගිජු බව අතහැර ගන්න පුළුවන්. කාමයන්ගේ ආදීනව පහසුවෙන් සිහි කර ගන්න පුළුවන්. නැත්තම් අපිට කාමයන්ගේ ආදීනව ලේසියෙන් සිහි කර ගන්න බෑ. කාමයන්ගේ ආදීනව ලේසියෙන් සිහි කර ගන්න බැරි නම් කාමයන්ගේ කෙරෙහි තියෙන ගිජු බව ලේසියෙන් හිතෙන් අතහැරෙන්නේ නැහැ. ඒතර කාමයන් මැත්තේම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. නීවරණ වලින් බේරෙන්න බෑ. නීවරණ වලින් පීඩා විඳින හිතක් නිතර පවතින්නේ. ඒතර අපිට විවේකී හිතක් නැහැ. කොච්චර කල්පනා කරත් විවේකයක් ලබන්න කියලා විවේකය ලබන්න බෑ. අපි නිවාඩුවක් අරගෙන භාවනා කරන්න හිතුවට භාවනා කරගන්න බෑ. හිත ඉබාගාත යන්න පටන් ගන්නවා. කාමයන් ඔස්සේ හිත දුවනවා. නීවරණ බහුලයි. ඒකට හේතුව කාමයන් කෙරෙහි තියෙන ගිජු බව බැහැර වෙලා නැහැ. ආදීනව සිහි කරගන්න බෑ. එම් වෙන්නේ ඇයි? ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා. ආන්ගේ විතර ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න බැරි කෙනා ඇසට බැඳෙනවා. ඇසට පේන රූපයටත් බැඳෙනවා. කනට බැඳෙනවා, නාසයට බැඳෙනවා, දිවට බැඳෙනවා, කයට, සිතට බැඳෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට බැඳෙනවා. ඉතින් ඒ වගේ වැටහීමක් නැතුව ආරි සත්‍ය අවබෝධය කෙරෙහි හොඳින් පිහිටි සිතක් නැතුව අපි
පින් උපදින කටයුත්තක් කළත් මහත්ඵල විදිහට පින් උපදව ගන්න බැරුව යනවා. අපි තුළ යම් ශ්‍රද්ධාවක් තිබොත් ඒ ශ්‍රද්ධාව බලවත් කරගන්න බැරුව වෙනවා. ඇයි? බැඳෙන විදිහේ ස්වභාවයෙන් යුක්තයි. නේද? පිරිමියා ස්ත්‍රීන්ට බැඳිලා යනවා, ස්ත්‍රී අය පිරිමින්ට බැඳිලා යනවා. පුණ්‍ය කටයුත්තක් කළත් කලක් යනකොට විවිධ විදිහේ බැඳීම් ඇති වෙලා අපිම දන්නේ. ආරි සත්‍ය අවබෝධය කිරී පිහිටි සිතක් නැතුව කරන්න යනකොට සිදුවෙන දේවල්. ඒ නිසා ජීවිතයේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න, తాවකාලික බව හොඳට තේරුම් ගන්න. වයසට යෑමෙන් තරුණ බව නැති වෙලා යනවා, తాවකාලිකයි. ලෙඩවීමෙන් නිරෝගී බව නැති වෙනවා, తాවකාලිකයි. මරණයටපත් වීමෙන් උපන් ජීවිතේ නැති වෙලා යනවා, తాවකාලිකයි. ඉතින් අපේ යම් උපදවගත්ත භෞතික වස්තුවක් තියෙනවා නම් ඒව පවා తాවකාලිකයි. යම් තනතුරු තානාන්තරයක් තියෙනවා නම් ඒව පවා తాවකාලිකයි. හටගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒව නැසිලා යනවා. ඒ විදිහට ජීවිතයේ తాවකාලික බව ගැන හොඳට සිහි කරන්න, තේරුම් ගන්න. ඒ විදිහට ජීවිතයේ తాවකාලික බව තේරුම් ගැනීම පිණිස එදිනදා කටයුතු කරද්දීම හිත පිහිටව ගන්නට අපිට පුළුවන්. එහෙම නොකළොත් අපට හිතන විවේකයක් කරා යන්න බැරි බව දැන් තේරුම් ගන්න. ඒ විදිහට එදිනදා කටයුතු කරමින්ම ආරි සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළොත් ඔබට බොහෝ පිං රැස් කරගන්න අවස්ථා දැන් ඉපදිලා තිබෙනවා. දැන් අපේ අසප මුල් කරගෙන ඔබට ආමිෂයෙන් බොහෝ පිං රැස් කරගෙන අවස්ථා තියෙනවා. නේද? ප්‍රතිපත්ති මේ විදිහට ධර්මයේ පුරුදු කරන අවස්ථා තියෙනවා. නේද? දැන් චෛත්‍ය වන්දනා වේවා, බෝධි වන්දනා වේවා, මේ විදිහේ නොයෙකුත් වන්දනාමාන කරමින් ආමිෂ පූජාවට නැඹුරු වෙන්න ඔබට ගොඩාක් අවස්ථා තිබෙනවා. ධර්මාවබෝධයේ පිණිස හොඳින් සකස් නොවුණු හිතක් සහිතව ස්ථිර ඉලක්කයක් නැතුව අපි යම් පුණ්‍ය කටයුත්තක් කරනවා නම් ඒ පුණ්‍ය කටයුත්තත් මහත්ඵල වෙන්නේ නැහැ. ස්ථිරව ධර්ම අවබෝධ කිරීම පිණිස හොඳින් හිත පිහිටීලා නැත්තම්, ජීවිතයේ తాවකාලික බව ගැන වැටහීමක් නැත්තම්, කාමයන්ට නැඹුරු හිතක් නම් අපිට තියෙන්නේ, ඉපදුණු ශ්‍රද්ධාව පවා දුර්වල වෙලා යනවා. අපිම දන්නේ ටික කලක් යනකොට යම් යම් දෙයකට බැඳිලා ගිහිල්ලා. සමහර විට කරන්නේ පින් කටයුතු, සමහරට වන්දනාමාන කරනවා, සමහර විට නොයෙකුත් වන්දනාමාන සඳහා සූදානම් වෙනවා. අපි දන්නේ ඇහෙන් බැඳිලා, කනෙන් බැඳිලා, නාසයෙන් බැඳිලා, දිවෙන් බැඳිලා. අපිම දන්නේ නැතුව නොයෙකුත් දෙයට බැඳිලා, ස්ත්‍රීන් පුරුෂයින්ට බැඳිලා, පුරුෂයින් පිරිමින් ස්ත්‍රීන්ට බැඳිලා. මේ විදිහේ නොයෙකුත් ආකට බැඳිලා අන්තිර ගොඩාක් දුක් විඳින අය බටපත් වෙලා. ආපස්ස හැල බලපුවාම නොයෙකුත් පින් උපදින කටයුතු වල නිරත වෙලා. නමුත් දන්නේම නැතුව බැඳිලා ගිහිල්ලා. ඒ මුනේ ඇයි? ආරි සත්‍ය අවබෝධය පිණිස හොඳින් පිහිටි හිතක් අපිට තිබිලා නැහැ. හොඳින් පිහිටි හිතක් තිබුණා නම් අපි කාමයන්ට තියෙන ගිජු බව අතහැරගෙන, කාමයන් කෙරෙහි තිබෙන ආසාව අතහැර ගැනීම පිණිස කාමයන්ගේ ආදීනව සිහි කරමින් වාසය කරන්නේ. කාමයන්ගේ ආදීනව සිහි කරමින් වාසය කරද්දී ඇහැට පේන රූපයට නොබැඳීන්න උත්සාහ කරනවා. ඒ කාමයන් කෙරෙහි ගිජු බව අත්හරින්න අපි ඉන්නේ. නේද? ඒතර ඒ ප්‍රිය රූපවල ආදීනව සිහි කරමින් ඉන්නේ. කාමයන්ගේ ආදීනව සිහි කරමින් වාසය කරනවා. ඒ වගේ ප්‍රිය දේවල් කෙරෙහි නොබැඳී ඉන්න උත්සාහ කරද්දී අපට ඉපදුණු ශ්‍රද්ධාව ආරක්ෂා වෙනවද නැද්ද? ඉපදුණු ශ්‍රද්ධාව ආරක්ෂා වෙනවා. දැන් අපි ආරි සත්‍ය ගැන අහලා යම් ශ්‍රද්ධාවක් උපදවගෙන තියෙනවද නැද්ද? යම් ශ්‍රද්ධාවක් උපදවගෙන තියෙනවා. හොඳට තේරුම් ගන්න. භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඉපදුනාට තියුණු බලවත් ප්‍රඥාවක් තිබුණා. ඒ බලවත් ප්‍රඥාවක් තියෙන අය ආරි සත්‍ය ඇසූ පමණින් අවබෝධ කරගත්තා. නමුත් පසු කාලීනව ශාසනයට ඇතුල් වෙන අයට බලවත් ප්‍රඥාව නැහැ. එකල තිබුණෙත් නැහැ. එහෙනම් මෙකල ගැන කවර කතාවද? නේද? මෙකල බලවත් ප්‍රඥාවක් සහිත අය ඉපදිනවද?
නෑ. භාගතුන් වහන්සේ වැඩ සිටිද්දීම ශාසනයේ ඒ භාගතුන් වහන්සේ වැඩ සිටිද්දීම ශාසනයට ඇතුළත් වූ බොහෝ අය ප්‍රඥාවෙන් දුර්වල අය සිටියා. අවබෝධ කරන පිරිස අඩු වුණා. ඒගොල්ලෝ ආර්ය සත්‍ය ඉගෙන ගත්තා. නමුත් අවබෝධ කළේ අඩුවෙන්. නමුත් එයා යම් ශ්‍රද්ධාවක් උපදවගත්තා නැද්ද? උපදව ගත්තා. දැන් බලන්න එකල ශාසනය ඇතුළත් වෙච්ච සමහර භික්ෂුන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් ආවා. නමුත් කලකදී ශ්‍රද්ධාව නැති වෙලා ගියා. ශාසනයට යම් කෙනෙක් කෙනෙකුට එයා යම් ශ්‍රද්ධාවක් උපදවගෙන ඉන්නේ. යම් ලැජ්ජාවක් බයක් උපදවගෙන ඉන්නේ. යම් වීර්යයක් උපදවගෙන ඉන්නේ. යම් ප්‍රඥාවක් උපදවගෙන ඉන්නේ. දැන් ඔබට යම් ශ්‍රද්ධාවක්, ලැජ්ජා බයක්, යම් වීර්යයක්, යම් ප්‍රඥාවක් ඉපදුනාද නැද්ද? ඉපදුනා. ඒ ශ්‍රද්ධාව, ඒ ලැජ්ජා බය, ඒ වීරිය, ඒ ප්‍රඥාව ඉපදුනේ ආරි සත්‍ය ප්‍රකාශිත ධර්මයේ අහලා නේද? අහලා. ඒ ශ්‍රද්ධාව, ඒ ලැජ්ජා බය, ඒ වීරිය, ඒ ප්‍රඥාව කියන ධර්මයන් පිරිහෙන ස්වභාවයක් ඇති වුණා. ඔබට තේරුණාද නැද්ද යම් අවස්ථාවලදී? නේද? යම් වෙලාවකදී ඒ ඉපදුන ශ්‍රද්ධාව, ලැජ්ජා බය යම් යම් අයගේ තුල පිරිහිලා යනවා දැක්ක නේද? නේද? එමුනේ ඇයි? ඒ ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආදී ධර්මයන් ස්ථිරව පිහිටියේ නෑ, දියුණුනේ නෑ. එම වෙන්න හේතුනේ ප්‍රඥාව දුබලයි මේ කාලෙදී. නමුත් අපි ඒ උපදවගත ශ්‍රද්ධාව හොඳින් රැකගත්තොත්, ඒ ශ්‍රද්ධාව පිරිහෙන්නේ නැති වෙන රැකගත්තොත්, ශ්‍රද්ධාවෙන් වාසය කරද්දී හිත කිලිටි නොවි රැක ගන්න පුළුවන් කමක් තියෙනවා. නේද? දැන් අපි උදේ ඉගෙන ගත්තා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් ශ්‍රද්ධාවක් හිතේ තියෙනවා නම්, ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන තාක් අකුසල් පවතින්නේ නැහැ. එහෙනම් අපි යම් ශ්‍රද්ධාවක් උපදව ගත්තා. ඒ උපදව ගත්තා වූ ශ්‍රද්ධාව අපි ආරක්ෂා කරගත්තොත් යම් කලක් ඒ කාලය තුල හිත කිලිටි නොවි, නීවරණ පෝෂණය නොවන විදිහට හිත රැක ගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ විදිහට නීවරණ පෝෂණය නොවන විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව හිත ආරක්ෂා කරගන්න ඔබට බොහෝ උපකාර වෙනවා ආමිෂ පූජාව, චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව ආදී වන්දනාවන් ඔබට බොහෝ උපකාර වෙනවා ඔබ උපදව ගත්තා වූ ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්න. හැබැයි එතනදී ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ගැන අපිට අදහසක් නැත්තම්, ජීවිත අවබෝධයේ පිණිස අදහසක් නැත්තම් උපදවගත ශ්‍රද්ධාව දුර්වල වෙන්න පුළුවන්. ඒකට හේතුව ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස අදහසක් නැත්තම් ඒ සිත කාමයන්ට ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ මේවට ගිජු වෙනවා. ඒතර මල් සැරසිලි කරද්දී වුණත් ප්‍රිය රූපයට හිත යනවා. වළක්වන්න බෑ. නමුත් අපි තුළ ජීවිත අවබෝධයට හිතක් පිහිටලා තියෙනවා නම්, ජීවිතයේ తాවකාලික බව තේරුම් ගැනීම පිණිස, ආර්ය සත්‍ය තේරුම් ගැනීම පිණිස සිත පිහිටලා තියෙනවා නම්, වයසට යෑමේ දුක තේරුම් ගන්නට, වයසට යෑමේ දුක ගැන පෙන්වපු ධර්මය ජීවිතයට ගලපමින් බලමින් වාසය කරනවා නම්, ප්‍රිය රූප කෙරෙහි ගිජු බව ටික ටික ඈත් වෙනවා. අපි ආමිෂ පූජාව කරද්දී සංවර බව උපදිනවා. ඒ ආරි සත්‍ය තේරුම් ගනිමින් ජීවිතයේ తాවකාලික බව සිහි කරමින් ඉන්න නිසා. ආරි සත්‍ය තේරුම්ගෙන ජීවිතයේ తాවකාලික බව තේරුම් ගන්නේ නැත්නම් ප්‍රිය රූප වලට, ප්‍රිය ශබ්ද වලට හිත බැඳෙනවා. ඒක වළක්වන්න අමාරුයි. ඒ නිසා ආරි සත්‍ය අහමින් අහලා උපදවගත් ශ්‍රද්ධාව රැක ගන්නට නම් ජීවිතයේ తాවකාලික බව ගැන කිව් ධර්මයේ නැවත නැවත ජීවිතයට ගලපලා ජීවිතයේ తాවකාලික බව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ප්‍රිය දෙයට බැඳෙන ස්වභාවයෙන් බේරෙන්න පුළුවන්. ඔබ උපදවගත් ශ්‍රද්ධාව රැක ගන්නට එදිනෙදා කරන ආමිෂ පූජාව ඔබට ආශිර්වාදයක් බවට ඉතරපත් වෙනවා. කලක් ඔබ මේ විදියට භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්
ආමිෂයෙන් පුද පූජා පවත්වමින් පින් දහම් කළොත් රැකගත් ඒ උපදවගත ශ්‍රද්ධාව ආරක්ෂා කරගත්තොත් නීවරණ වලට ආහාර නොදී සිත රැකගත්තොත් ආරි සත්‍ය පිළිබඳ අවබෝධය උපදව ගන්නට පුළුවන්කමක් එනවා. මේක තේරුම් ගන්නට ඔබට අමාරු වෙයි. නමුත් නැවත නැවත ආරි සත්‍ය අහලා ජීවිතයට හොඳට ගලපමින් බලන්න ඔබට මේක තේරුම් ගන්න අවස්ථාවක් තියෙයි. ඒ නිසා යලිත් අපි ඊටාම සෙනෙහසින් ඔබට කියන්න කැමතියි භාගතුන් වහන්සේ දුක ගැන කිව් ධර්මයන් විස්තර කර කර පෙන්නාපු ධර්මයන් යලි යලි ජීවිතයට ගලපමින් බලන්න. ඒ විදිහට ඒ ධර්මයේ යලි යලි ජීවිතයට ගලපමින් බලමින් ඔබට ලැබිලා තිබෙන මේ ආමිෂ පූජාව පිණිස ඔබට ලැබිලා තියෙන අවස්ථාව හොඳින් පුරුදු කරන්න. වන්දනාමාන ආදී ඒ පින් රැස් වෙන කටයුතු හොඳින් කරන්න. ඒවා කරමින් ආර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ අදහස උපදව ගන්න හොඳට. එතකොට ඔබ උපදවගත ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආරක්ෂා වෙයි. අපි ශ්‍රද්ධාවෙන් ලැජ්ජා බයෙන් යුක්තව වාසය කළොත් අපි තුල ඉන්ද්‍රිය සංවරය පිහිටනවා නේද? ඇස සංවර කරගන්නවද නැද්ද? ඇස සංවර කරගන්නවා. එතන අපි ආමිෂ පූජාව කරද්දී අපි තමයි චෛත්‍ය වන්දනාව කරනවා. එතන අපි ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආදී ගුණ ධර්මයන්ගෙන් යුක්තව වාසය කළොත් ඇස සංවර කරගෙන නේද අපි කරන්නේ? ඇස සංවර කරගෙන කරනවා. අපි තුල ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආදී ගුණ ධර්ම අඩු වුණොත් ඇස සංවර වෙයිද? ඇස සංවර වෙන්නේ නැහැ. නමුත් අපි වන්දනාමාන කටයුතු සඳහා කරන්නේ කටයුතු කරයි නේද? එතන ඒ කටයුතු කරද්දී ඇස අසංවර වුණොත් ඒ කරන කටයුත්තෙන් ඉපදෙන පින මහත්ඵල වෙනවද? සම්පූර්ණ වෙනවද? සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇයි සම්පූර්ණ වෙන්නේ නැත්තේ? ඇස අසංවර වෙද්දී ඇසට බැඳිලා යනවා. කන අසංවර වෙද්දී කනින් බැඳිලා යනවා. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳට බැඳිලා යනවා. එතකොට අපි ආමිෂ පූජාව කළත් බැඳිලා ගිහිල්ලා. ඇයි බැඳිලා ගියේ? ඇයි බැඳිලා ගියේ? ඉන්ද්‍රිය අසංවරයි. ඉන්ද්‍රිය අසංවරුනේ ඇයි? ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආදී ධර්මයන් තිබුණු ධර්මයන් පිරිහුණා. දැන් අපිට තිබුණ හැම ධර්මයන් නේද? ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය ඒ ධර්මයන් අපි උපදවගෙන තිබුණාද නැද්ද? ඉපදිලා තිබුණා. ඒ ඉපදුණු ධර්මයන් ඉපදුනේ කුමක් මුල් වෙලාද? වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම මේ දුකට අයිති ධර්මයන් ගැන අහලා අපේ තුල ශ්‍රද්ධාව ඉපදුනා, ලැජ්ජා බය ඉපදුනා. එහෙනම් ඒ ඉපදුන ශ්‍රද්ධාව, ලැජ්ජා බය යලි යලි වඩන්න ඕන. යලි යලි වඩන්න ඕන. එතකොට අපේ සිත ආරක්ෂා කරන ශ්‍රද්ධාව, ලැජ්ජා බය කියන ධර්මයන් බලවත් වෙනවා. ඒ ධර්මයන් බලවත්ව පවත්වාගෙන වාසය කරද්දී ඉන්ද්‍රිය සංවරය අපි තුළ පිහිටනවා. ඒ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව අපි කරන පුණ්‍ය කටයුතු මහත්ඵල වෙනවා. මහත්ඵල වෙන්නේ ඇයි? ඒ කටයුතු කරද්දී ඇහෙන් බැඳෙන ස්වභාවය අඩු වෙනවා. කනෙන් බැඳෙන ස්වභාවය අඩු වෙනවා. ඇහෙන් බැඳි බැඳි, කනෙන් බැඳි බැඳි පින් කටයුතු වල නිරත වෙනකොට ඒ පින සම්පූර්ණ වෙන්නේ නැහැ. කිලිටි සහිතයි නේද? හොඳට තේරුම් ගන්න. කලකදී සිතේ දුක් පීඩා බහුල වෙනවා. ඒතර ආමිෂයෙන් වුණත් අපිට යහපත් ඵල විපාක ලැබිලා නැහැ. එහෙනම් අපිට උපදවගත් ශ්‍රද්ධාව වර්ධනය කරගෙන පරිපූර්ණ කරගන්නට, උපදවගත් ලැජ්ජා බය සම්පූර්ණ කරගන්නට ආමිෂ පූජාව බොහෝ උපකාර වෙනවා. ඒ ආමිෂ පූජාව තුළ අපේ සිත ආරක්ෂා කරගන්න අපට උදව් වෙනවා. යලි යලි ඒ ශ්‍රද්ධාව, ලැජ්ජා බය ආදී ධර්මයන් යලි යලි වඩන එක. ඒ ධර්මයන් යලි යලි වඩන්ට නම් අපට උපකාර වෙන්නේ දුකට අයිති ධර්මයන් යලි යලි සිහි කරමින් වාසය කරන එක. ඒකට ප්‍රමාද වෙන්න එපා. ඒකට නිවාඩු ලැබෙනකන් ඉන්න එපා. ඒ මොහොතේ සිහි කරන්න. ඒ මොහොතේ දුකට අයිති ධර්මයන් සිහි කරද්දී ඉපදුන ශ්‍රද්ධාව බලවත් වෙනවා. අපිට තේරෙනවා භාගතුන් වහන්සේ ඇත්තක් වදාලා කියලා. භාගතුන් වහන්සේ ඇත්ත දේශනා කළා කියලා තේරෙනකොට ශ්‍රද්ධාව වැඩෙනවා.
ශ්‍රද්ධාව වැඩෙන්න වැඩෙන්න ලැජ්ජා බය වැඩෙනවා. එතකොට ඇස සංවර වෙනවා. කන සංවර වෙනවා. නාසය සංවර වෙනවා. දිව සංවර වෙනවා. කය සංවර වෙනවා. ඒ විදිහේ සංවර වූ ඉඳුරන් සහිතව කරන ආමිෂ පූජාව මහත්ඵලයි. ශ්‍රද්ධාව වැඩෙනවා එතකොට. යලි උපදවන ශ්‍රද්ධාව යලි යලි වැඩෙනවා. ඒ විදිහට ඔබට ආරි සත්‍ය අවබෝධයේ පිණිස නැමුණු සිතින් වාසය කරමින් ආරි සත්‍ය ජීවිතයට ගලපමින් වාසය කරද්දී ඔබ නිරන්තරයෙන් වන්දනාමාන කරමින් ආමිෂ පූජාව තුළ වාසය කරද්දී ඔබ උපදවගත් ශ්‍රද්ධාව, ලැජ්ජා බය කියන ධර්මයන් රැකගෙන ආරක්ෂා කරන්න පුළුවන්කමක් තියෙයි. එසේ වාසය කරනකොට ඔබ තුළ නීවරණ දුර්වල වේ. නීවරණ බැහැර කරගන්න ඔබට පුළුවන්. ඔබ පුංචි වෙලාවක් භාවනා කළත් ඒ නීවරණ දුරු කරගෙන සිත එකඟ කරගන්න සිතේ හොඳ විවේකයක් උපදව ගන්න ඔබට අවස්ථාවක් එපදී. එතකොට ඔබට විවේකයේ සොයාගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. විවේකයේ ඔබ තුළ ඉපදී. මේක සිද්ධ වෙන දෙයක්. ඒ විදිහට කටයුතු කරමින් තමයි එකල භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ උපාසක උපාසිකාවෝ ආරි සත්‍ය අවබෝධ කළේ. එකල දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් උපාසක උපාසිකාවෝ ශ්‍රාවකත්වයේ උපදවගත්තේ ඒ විදිහටයි. ආරි සත්‍ය ගැන කිව්ව ධර්මයේ ඇසුවා, පැහැදුනා. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ සත්‍ය ජීවිතයට ගලපා බැලුවා. එදිනෙදා කටයුතු කළා. එහෙම කරද්දී ඒගොල්ලෝ ධර්මයේම ජීවිතයට ගලපා බැලුවා. කාමයන් කෙරෙහි තිබුණ ගිජු බව ඈත් වෙලා ගියා. ආදීනව සිහි කරන්න පුළුවන් වුණා පහසුවෙන්. නීවරණ වලින් සිත මිදුණා. වත්ත පිටියේ වැඩ කළා ගෙදර ඇවිල්ලා භාවනා කරා. පුළුවන් වුණා. රාජ්‍ය සේවය කළා ගෙදර ඇවිල්ලා භාවනා කළා. පුළුවන් වුණා. නේද? ඒ විදිහටයි ඒ කාලයේ අය ධර්මයේ ජීවිතයට ගලපගත්තේ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඔබ කාටත් යම් ශ්‍රද්ධාවක් උපදව ගන්න පුළුවන් වුණා. ඒක ඇත්ත. යම් ලැජ්ජා බයක් උපදව ගන්න පුළුවන් වුණා. ඒක ඇත්ත. එහෙම පුළුවන් වුණේ ආරි සත්‍ය අහලා. ඒ ඉපදුණු ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මයන් පිරිහෙන්න දෙන්න එපා. ආරි සත්‍ය යලි යලි ජීවිතයට ගලපා නොබැලුවොත් ඒ ඉපදුණු ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මයන් පිරිහෙයි. ආරි සත්‍ය ජීවිතේට ගලපෙවේ නැත්තම් ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, සුවඳ ආදීට ඇදිලා යනවා හිත. ඒවට ගිජු වෙනවා. ඊට පස්සේ කාමයන්ට නැවත බැඳෙනවා. එසේ බැඳෙන කෙනා දුකසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ආරි සත්‍ය අවබෝධය යාගේ ජීවිතෙන් ඈත් වෙනවා. ඉතින් අපි සෙත් පතනවා ඔබ කාටත් පෙර කළ පිනට ඔබ කාටත් ආරි සත්‍ය අහන්ට ලැබුණා. පෙර කළ පිනටම ඔබට ආරි සත්‍ය කෙරෙහි පහදින්න පුළුවන් වුණා. පෙර කළ පිනටම ඔබට ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව උපදව ගන්නට ලැබුණා. මෙකල ඔබ නැවත පින් කළා. ඒ පෙර කළ පිනත් මෙකල කරන පිනත් මේ සීල පින් උපකාර වෙලා අසු ආරි සත්‍ය කෙරෙහි පැහැදීමෙන් යුක්තව නැවත නැවත ආරි සත්‍ය ජීවිතයට ගලපා බලමින් භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගැනීම පිණිස සිළු දෙනාටම දුර්ලභ වූ වාග්යය උදා වේවා. දැන් අපි කියූ කාරණේ ලේසි එකක් නෙවෙයි, ඊටාම අමාරු එකක්. ඒ නිසා උත්සාහ කළ යුත්තේ භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගන්න. ඒක අමාරුයි. දැන් උදේ බලන්න අපි ඉගෙන ගත්තා උපක්ලේශ ගැන. අපිට තේරුණොත් භාගතුන් වහන්සේ වදාළේ සත්‍ය දෙයක් කියලා. ඒ ධර්මය අපිට පුරුදු කරගන්න පුළුවන්. නේද? අපි යම් ධර්මයක් ඉගෙන ගනිද්දී ඒ ධර්මය ඉගෙන ගන්නකොට භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා තේරුම් ගත්තොත් අපි ඒ ධර්මයට පහදිනවා. ඒ ධර්මයට අපි පහදිනවා. දැන් සීලය ගැන ඉගෙන ගන්නකොට කාය දුස්චරිතය ගැන, වචී දුස්චරිතය ගැන, මනෝ දුස්චරිතය ගැන අපි ඉගෙන ගන්නවා. ඒ දුස්චරිතයේ විපාක ගැන ඉගෙන ගන්නවා. එතකොට අපි තේරුම් ගත්තොත් භාගතුන් වහන්සේ සත්‍ය වදාලා කියලා.
ඒ ධර්මයට අපි පහදිනවා. ප්‍රාණඝාතය Tamanටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ. අයහපත් කියලා අපි තේරුම් ගත්තොත් කාය දුස්චරිතය ගැන භාගතුන් වහන්සේ පෙන්නපු දේ අපි සත්‍යයි කියලා පිළිගන්නවා. එසේ පිළිගත්තොත් අපි දුස්චරිතය විදිහට තේරුම් ගන්නවා. දුස්චරිතයේ විපාක දුක් සහිතයි කියලා තේරුම් ගන්නවා. එයා දුස්චරිතය කරයිද? කරන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගනිද්දී හැම තිස්සෙම උත්සාහ කරන්න භාගතුන් වහන්සේ සත්‍ය දේශනා කළා කියලා තේරුම් ගන්න. එතකොට අපි මේ සත්‍ය අවබෝධ කරගන්න අපේ හිත කැමති වෙනවා. දැන් අපිට බහුල වශයෙන් ධර්ම ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවනේ. ඒ ඉගෙන ගන්න හැම තිස්සෙම උත්සාහයක් ගන්න ඒ දේශනා කළ දේ සත්‍යයි කියලා පිළිගන්න. සත්‍ය කියලා තේරුම් ගන්න. එතකොට අපි සත්‍ය අවබෝධයට කැමති වෙනවා. ඒක තමයි ක්‍රමය. ඒ විදිහට සත්‍ය කියලා තේරුම් ගත්තන් පස්සේ තමයි අපි ඒ සත්‍ය ජීවිතේට ගලපලා බලන්නේ. එතකොට යලි ගලපලා බලද්දී ඒ සත්‍ය නැවත නැවත තේරෙනවා. ඒ සත්‍ය නැවත නැවත තේරුම් ගනිද්දී අපේ සිත ස්ථිරව පහදිනවා. ස්ථිරව පහදිනවා. ඒ සත්‍යින් බැහැර නොවි ස්ථිරව පහදින කලක් එනවා. දැන් අපිට යම් දුරකට සත්‍ය කියලා තේරිලා තමයි ශ්‍රද්ධාව ඉපදෙන්නේ. නමුත් ස්ථිර වශයෙන් අපි මේ ශ්‍රද්ධාව තුළ නොපිහිටියොත් ඒ ශ්‍රද්ධාව පිරෙන්න පුළුවන්. ඉතින් යලිත් ඒ සත්‍ය සිහි කරද්දී යලිත් ඒ සත්‍ය ජීවිතේට ගල්පලා බලද්දී ස්ථිරව ඒ සත්‍ය තුළ හිත පිහිටනවා. ඒකටයි ඒ සත්‍ය යලි ගලපා බැලිය යුත්තේ. ඒකට ප්‍රමාද වෙන්න එපා. ඒක එදිනෙදා කටයුතු කරමින්ම කළ හැකි කළ යුතු දෙයක්. ඒ විදිහටයි එකල ශ්‍රාවකයෝ ධර්ම අවබෝධ කළේ. ඒ අය කුඹුරු ගොවිතැන් කරමින්ම රැකී ආරක්ෂා කරමින්ම ධර්මවලෝ බලමින්ම ආර්ය සත්‍ය ජීවිතයට ගලපමින් වාසය කළා. ඒකයි ඒ අය ධර්මවලන්ගේ කටයුතු කරමින්ම සමාධිය උපදවගත්තේ. සෝතාපන්න සකදාගාමි ආදී මාර්ගඵල අවබෝධ කළේ ධර්මයේ ඒ මොහොතේ එදිනෙදා ජීවිතයට ගලපා බලපු නිසා. ඒ විදිහට කරන්න පුරුදු වෙන්න. ඒතර මේ කාටත් ධර්මයෙන් උපරිම ප්‍රතිලාභ ලබන්න පුළුවන්කමක් තියෙනවා. සාදු සාදු සාදු